ජීවිතයකට තේරුමක් තිබේද යන්න පිළිබඳව ගැඹුරින් හිතන මතන කෙනෙක් නම් ඔබ මේ සංවාදයටත් සමත් වෙන්න. දාර්ශනිකව සිනමාව තුළින් ජීවිතය දැකීමට උත්සාහ කළ සිනමාකරුවෙක් වන විමුක්තිය ජයසුන්දර සමග මේ සංවාදයේ යෙදෙන්නේ සමාජ ගවේෂක ජීවක සඳරුවන් පෙරේරා. ජීවිතය පිළිබඳව විවිධ අයට විවිධ අදහස් තියෙනවා. ලෝකයේ පිළිබඳවත් එහෙමයි. මේ ජීවිතය පිළිබඳවත් ලෝකයේ පිළිබඳවත් අපිට තරමක් ගැඹුරින් හෝ කතා කරන්නට පුළුවන් නම් අපි ජීවත් වෙන මේ ජීවිතය තුළම අපිට යම් අර්ථයක් ඒකට එකතු කරගන්න පුළුවන්. ඉතින් විමුක්ති සුබෝදෑසන. සුබෝදෑසනක් ජීවක. මේ ජීවිතය කියනක ඔබ කොහොමද දකින්නේ? ජීවිතය කියලා කියන එක ඇත්තටම දකිනවා කියනකට වැඩිය හොඳයි අපි ජීවත් වෙනවා කියලා ගත්තොත් එහෙම. මේ හැම දෙයක්ම ජීවත් වෙනවා. ගහක් කොළක් සත්තු අපි හැමෝම ජීවත් වෙනවා. හැබැයි අපිට මේක නිකන් අර මේ මිනිස්යාගේ දැකීමෙන් දැක්කොත් එහෙම ජීවිතය කියලා කියන එකට දැන් මෙන්න මේ වගේ සාකච්ඡාවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපි ගිහිල්ලා ඇහුවොත් එහෙම පූසෙක්ගෙන් මොකද්ද ජීවත් වෙනවා කියලා ඇහුවොත් එහෙම එයාට කියන දෙයක් නැති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. හැබැයි පූස ජීවත් වෙනවා. එතකොට මේ ගහක් දිහා බැලුවහම ගහ ජීවත් වෙනවා. එතකොට ඒ ජීවත් වෙනවා කියලා කියන එක තමයි එයා අතුරුකිලි ඇදිලා ඉර දිහාවට යනවා. අවශ්‍ය කරන පස හොයාගෙන යනවා. ඒ සාරය හොයාගෙන යනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට පැවැත්ම කියලා කියන එකම තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට අපිත් ගහක් වගේම සතෙක් වගේම අපිත් ආහාර හොයාගෙන යනවා. ශක්තියින් හොයාගෙන යනවා. මෙහෙම මේ පැවැත්මට එකතු වෙනවා. හැම මොහොතකම තත්පරයකම ගත වෙන හැම කාලයකම අපි පැවැත්ම සමග ඒකාත්මික වෙනවා. ඒ කියන්නේ පැවැත්මට එකතු වීම තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. හැබැයි දැන් මිනිස්සු විදිහට අපිට මේක දාර්ශනිකව කල්පනා කරන්න, හිතන්න පටන් ගන්න පුළුවන්. අන්න එහෙම වුණාම ප්‍රශ්නයක් එනවා. මොකක්ද ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ? ඔව් දැන් අපි වැළුවාම සමහරකින් අපි ඇහුවාම යාලා අපිට කියන්න පුළුවන් ජීවත් වෙනවා කියලා කියන්නේ අනුන්ට පුළුවන් තරම් උදව්වක් වෙන විදිහට ජීවත් වෙන එක කියලා. තවත් කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ වෙනුවෙන් යමක් නිර්මාණය කරන එක කියලා. තවත් කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි ජීවත් වෙනවා කියලා කියන්නේ ව්‍යාපාර කරන එක. ඔය වගේ විවිධ අර්ථකථන එනවා. දැන් මේ අර්ථකථන වලින් මිනිස්සෙකුගේ හිතේ ස්වභාවය අනුව එයාට ජීවිතය කියන එක අර්ථකථනය කරගන්න යද්දී මොකද මේක කරන්න වෙන්නේ ජීවත් වෙන ගමන්මයි. මේ හැමදේම කරන්න වෙන්නේ ජීවත් වෙන ගමන්මයි. එතකොට ජීවිතය කියන එක තේරුම් ගන්න එයා හැම වෙලාවෙම උත්සාහ ගන්න එයා කරන දේවල් ඇතුළෙන්. එයා දකින දේවල් ඇසුරින්. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම ජීවිතය කියන එක අත්දකින්න හදන්නේ අත්විඳින දේවල් ඇසුරින්. මෙන්න මේ අත්විඳින දේවල් ඇසුරින් ජීවිතේ තේරුම් ගන්න පුළුවන් අපිට. මෙහෙම අපි දැන් අර මයිසල කියපු උත්තරෙත් එක බැලුවොත් එහෙම මේ ජීවත් වෙනවා කියලා කියන ප්‍රශ්නය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ගහ දිහා බැලුවොත් සතාසීපාව දිහා බැලුවම අපිට පේන්නේ ඕන උත්සාහයක් ගන්නවද කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. අපිට පේන්නේ ගහක් ලස්සන්ට පැලවෙලා තියෙනවා. හැබැයි එතන උත්සාහයක් තියෙනවා. හරි. අපි නිකන් උත්සාහ කරලා බැලුවොත් එහෙම ගහ පොඩ්ඩක් පැත්තකින් කවර් කරන ඉරාලෝකයෙන් නවත්තන්න එයා වෙන පැත්තකින් යන්න පටන් ගන්නවා. එයාගෙම අපි සතෙකුට සිව්පාවට කන්න නොදී හිටියොත් පළවෙනි දවස් කීපේ වෙන තැනක් එයා හොයාගෙන යනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ ජීවිතයට එහාගේ ජීවිතයක් පිළිබඳව මිනිස්සු විදිහට අපිට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි ජීවිතය කියලා කියන දේ පැවැත්මෙන් ඔබට ගිහිල්ලා පැවැත්ම කියන එක අනිවාර්යයෙන් අපි දන්නවා. හැබැයි පැවැත්ම කියන එකට එහා ගිහිල්ලා අපි මේකට අර්ථයක් තියනවාද? මේකේ ඇත්ත මොකක්ද? මේකේ අවසානයක් තියනවාද? ආරම්භයක් තියනවාද? ඇයි අපි ජීවත් වෙන්නේ? මේ වගේ নানা ආකාර ප්‍රශ්න අහනවා. ඒක අපේ ලෝකයට උරුම ක්‍රියාවලියක්. මිනිස්සු විදිහට තමයි මේ ප්‍රශ්නේ සාමූහිකව අපි නිර්මාණය කරගත්ත ප්‍රශ්නයක්. අන්න එහෙම බැලුවොත් එහෙම ඒකේ දැන් ඔබ අහපු ප්‍රශ්නයට නැත්නම් අපිට දැන් උත්තරයක් හොයන්න සිද්ධ වෙනවා. ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙනවා කියලා කියන මොනවා හරි මේ කරමින් ඉන්න ක්‍රියාදාමය සාමූහිකව අපි මේක ක්‍රියාත්මක කරන්නේ. අපි එකිනෙකා මත යැපෙන එකිනෙකා මත ක්‍රියාත්මක වෙන
වැඩ කොටසක තමයි මේ ඉන්නේ. ඒතර ඒක නිසාම අපි හැම වෙලේම අර්ථයක් අවශ්‍යයි අපිට. හැබැයි අර්ථය ඉල්ලා සිටින්නේ කවුද? එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලියක් මත. හරි? එහෙනම් අපි බැලුවොත් එහෙම දැන් ඔබට මට මොනවා හරි අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්න උවමනාවක් ආවා කියලා. ඇයි හේතුව? අවසාන සාධකයේ පැවැත්ම තමයි. ජීවත් වීම තමයි. හැබැයි අපි කවදාක්වත් ජීවත් වීම පැවැත්ම කියන සාකච්ඡාව නොකර අපි ක්‍රියාවලිය විතරක් ක්‍රියාවලියේ සාකච්ඡාව සහ ඒ ක්‍රියාවලියේ පැවැත්ම ගැන කොහොමද බිස්නස් එක කරගෙන යන්නේ? කොහොමද බිස්නස් එකට එන තරංකරුවන් පරාදය කරන්නේ? මේ විදිහට අපි මේක ඊට එහා ගිය ඒ කියන්නේ සමාජය විසින් එහෙම නැත්නම් මනුස්සයා විසින් මූලික තලවල නිර්මාණය කරගත්ත පදනම් වලට එහා ගිහිල්ලා අපි ඒක මත ගොඩ නැගිලා ඒව ගැන අපි අතරම හිතන්නෙත් නැහැ. එහෙම මිනිස්සුන්ගේ එකට අපි හිතනවාද මිනිස්සු එකට ජීවත් වීම උමනාවක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. මොකද හැම වෙලේම අපිට පේන්නේ මිනිස්සු වෙන වෙනම ජීවත් වීමට වැඩ කිරීමට අලුත් දේවල් හදන්න වෙනස් දේවල් කරන්න උත්සාහ කරන නිසා එකිනෙකා අතර ජීවත් වෙන්න අවශ්‍යයි කියලා අපිට පේන්නේ නැහැ. විශේෂයෙන්ම දුප්පත්කම සහ පොහොසත්කම දිහා බැලුවොත් අපිට පේනවා කෙනෙක් තව කෙනෙක් එක්ක විශාල තරගයක් කරලා ධනෙ රැස් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒ ධනෙ සමහර කෙනෙක් ඒක ලබා ගන්න උත්සාහ කරනවා. හොරකම් කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙහෙම බැලුවම මේ සමාජයක් තුල අපි මිනිසා එකට සිටීම තුල අපිට පේන්නේ නැහැ එකට ඉන්නවා කියන එක දැඩි ඕමනාවකින් කරනවා වගේ පේන්නේ නැහැ. නමුත් අවසාන විග්‍රහය හොඳින් බැලුවොත් එහෙම අපි මේ එකට ජීවත් වීම සඳහාම පමණයි මේක කරන්නේ. අන්න ඒ එකට ජීවත් වීමේ ක්‍රියාවලිය තුල අපි හදාගෙන තියෙනවා මෙන්න මේ අර්ථය කියලා එකක්. හරි? මොකද එකිනෙකා මත පදනම් වෙච්ච මානසික ක්‍රියාවලියක් ඉඳ අපිට ඒකේ හැදිලා තියෙනවා මෙන්න සත්‍ය. මෙන්න ඇත්ත. මෙන්න මේක අතලේ අපි අර්ථයක් හොයන්න ඕන මේ ඇයි මේ ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඔන්න හැබැයි ඔකට සාපේක්ෂව ඔක නිකන් ඔක පැත්තකින් තියලා බැලුවොත් එහෙම ගහක් දිහා බලන් හිටියොත් එහෙම ජීවිතය කියන එක ඉතා සරලව පේනවා. ගහක් ජීවත් වෙන්න උත්සාහ කරන එක දිහා බලන් ඉන්න පුළුවන්. කොහොමද එයා පුංචි දැල්ලක් දාන ඉර පායනකොට ඉර බැහැගෙන යනකොට එයා කොහොමද ටිකක් මලානික වෙලා නිද්‍රාශීලී වෙන්නේ? කොහොමද වතුර දානකොට වතුර තියෙන පැත්තට මුල් ඇදෙන්නේ කොහොමද? ජීවිතය එතන පේනවා. නමුත් අපි ඒක වෙනුවට අපිට වැඩක් නැහැ ගහක ජීවිතේ. අපිට ඊට වඩා අවශ්‍යයි සාමූහිකව අපි මේ නිර්මාණය කරගත්ත මනස තුළ ජීවත් වෙනවා කියන එක හොයන්න. අන්න එතන තමයි මම හිතන්නේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක එහෙමද කියලා මම අහන්න කැමති ජීවිතේ. ඔව් ඒක එහෙම තමයි. දැන් එතනදී අපි ඕක කුඩාම තැන ඉඳලා කතා කළොත් ළමෙක් ලෝකෙට ඉපදෙනවා. මේ ළමයා ලෝකය කියලා යමක් අරගන්නවා. යම් දැනුම් පද්ධතියකින් වෙන්න පුළුවන්, තමන්ගේ දෙමව්පියන්ගෙන්, තමන් හැදෙන වැඩ පරිසරයෙන්. මේ තැන් වලින් මේවා අරගන්නකොට ඒවා උරාගෙන තමයි ඔහු ලෝකෙ ඉදිරියේ පෙනී සිටින්නේ. ඉන්පසු තමයි ඔහු කරන සියලු ක්‍රියාකාරකම් ඒ උරාගත්ත කරුණු අනුව තීරණය වෙන්නේ. ඒවා යම් යම් පැතිවලට තීරණය වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලියේදී මේ කුඩා ළමයාකින් පටන් අරගෙන වයෝවෘද්ධ තත්වයට ඇවිල්ලා එතනින් මරණයටපත් වෙන තාක් ජීවිතය ඇතුලේ ওই සීමාවෙන් අපිට කතා කරන්න පුළුවන්. ওই සීමාව ඇතුලේදී ලෝකේ යනුවෙන් යමක් ඔහු ගත්තනම් යම් මිනිසෙක් මේ ලෝකේ යනුවෙන් යමක් ගත්තනම් ඔහුට ඒ ගන්න සිද්ධ වුණු ගන්න ලැබුණු වටපිටාවල් සාධක ප්‍රමාණවත්ද ඔහුගේ ජීවිතයේ අර්ථකථනය කරගන්න. පැහැදිලිවම නැහැ කියලා අපිට කියන්න පුළුවන් නේද? අපි මෙහෙම නැහැ කියලා හිතලා බලමු. ඇත්තටම අපිට ප්‍රමාණවත් අපි මේක කල්පනා කරලා බලමු. අපි එකට හිතමු. ඔව්. අපි දෙන එකට හිතුවොත් අපිට මේක යම් කිසි පැත්තකට අරන් යන්න පුළුවන් සාකච්ඡාවක්. දැන් අපි ඔබ කිව්වා වගේ කුඩා ළමයි විදිහට මේ ලෝකෙට ඇවිල්ලා දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්නවා අපි ගොඩක් දේවල්. අපි චූටිම අපි ගමු පුංචි ළමයෙක් ගමුකෝ. පුංචි ළමයෙකුට මූලිකව අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවනේ. යාට බඩගිනි වෙනවා. ඒකනේ මූලික දේ. අඬන්නේ බඩගිනි වුණාමනේ ළමයෙක්. එතකොට මව සමග වෙන සම්බන්ධය. අම්මගෙන් ලැබෙන කිරි ටිකේ ඉඳලා ළමයා අම්මා සමග සම්බන්ධයක් ඇති කර ගන්නවා. බඩගිනි නිසා තමයි මේ සම්බන්ධය ඇති වෙන්නේ. පස්සේ ඒකත් එක්ක එයාට උණුසුමක් දැනෙන්න පටන් ගන්නවා. රැකවරණය කියන එක යම් විදිහට යම් කිසි බාහිර ලෝකයක් තියෙනවා. එයාට ඒකෙන් යම් කිසි පීඩාවක් නැති වෙන පටන් ගන්නවා. ඒක රැකවරණයක් තියෙනවා කියලා මේ විදිහට මෙයා මේ ලෝකේ තමා තුළ ගොඩනගා ගන්නවා. ඒක තුළ එයා විශේෂයෙන් මවට බැඳීමක් පටන් ගන්නවා. හැබැයි ඒතර මව හරහා එයාට මේ අපේ ලෝකය මොකද්ද කියලා දෙනවා. ඒක තුළ සියලුම විදිහට බය කියන එක පුරුදු කරනවා. මොකද්ද බය වෙන්න අවශ්‍ය? කියන්නේ රැකවරණය
ළමයා අපි දැකන සාමාන්‍යයෙන් දැකලා ඇති පොඩි ළමයෙක් බිම වැටුනහම පස්සේ යාට අග්ගලා බලන්නේ අම්මා දිහා බලනවා. අම්මා වැටුණා නේද කියලා කිව්වම ළමයා අඬන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම එයා දන්නේ නැහැ මේ වැටෙන එකේ තියෙන බය කියන අදහස. ඒ කියන්නේ අඬනවා කියන එක සහ වැටෙනවා කියන එකයි ඒකට ප්‍රතික්‍රියාව විදිහට බය වෙනවා කියන එකයි අතර එයා මුලින්ම සම්බන්ධයක් දකින්නේ නැහැ. මේ සම්බන්ධය හදන්නේ මව විසින්. ඒ මොකද හේතුව අපි මව ජීවත් වෙන වැඩිහිටි අපි සමාජ ලෝකයේ තුල මේ අදහස් පද්ධතිය සහ මේ හැඟුම් පද්ධතිය යම්කිසි ගොඩනැගීමක් කරලා තියෙන නිසා ඒක ඒ විදිහටම භාෂාවක් විදිහට මේ ළමයාට sannivedanaya කරනවා. ඒ භාෂාවට තමයි අපි මේ කතා කරන භාෂාව ගැන නෙවෙයි මම කියන්නේ. හරි? හැඟුම් භාෂාව, ප්‍රකාශන භාෂාව සහ මේ විදිහට ලෝක අර්ථකථන භාෂාව. නිරූපණ භාෂාවක්. ඔව් නිරූපණ භාෂාවක් පාවිච්චි. එතකොට ළමයා පුංචි කාලේ ඉඳන්ම බය පිළිබඳව සතුට පිළිබඳ අදහස ගන්නෙත් ඒ විදිහට. ඒ කියන්නේ දැන් ළමයා අඬන එකට විරුද්ධවම අම්මා සතුටු වෙනවා පෙන්නනවා. අඬන එක නැතුණුනහම මොන හරි අපි කියමු සෙල්ලම් බඩුවක් දුන්නා කියලා. මුලින්ම එයාට ඒක තවත් අර ඩිස්ට්‍රැක්ෂන් එකක්. එහෙම නැත්නම් කියන්නේ එතෙක් එයා අඬ හිටියේ කාරණේ වෙනස් කරන තව මොකක් හරි ගමන් කිසි භාණ්ඩයක් ඇගතට ලැබෙනවා. ප්ලාස්ටික් කෑල්ලක් හරි මොකක් හරි එකක්. ඒතර එයා ඒක නතර වුණාම එයා මේක දිහා බලනකොට අම්මා සතුටු වෙනවා. ඒතර ඒක හිතනවා මේ සතුට කියන්නේ මේ hina වෙන එක තමයි මේ විදිහට මේක මේ කුඩා ළමයා මව හරහා මේ ලෝකයේ ඉගෙන ගන්නවා. තාම වැදගත් තැනකට අපි එන්නේ. තාම හොඳයි පිළිතුර. මොකද අපිට පැහැදිලි වෙන සත්‍යයක් තියෙනවා ඒක ඇතුලේ. අපි ජීවිතය කියලා අත්දැකීම් සම්භාරයක් ගොඩනගා ගන්නේ අපවට සිටින අයගෙන්. ඊට පස්සේ අපි සමාජයට යනකොට ඒ තැන් වලින් පාසල් අධ්‍යාපනයෙන් සහ අපට බාහිර සමාජයෙන් ලෝකයෙන් මේ තැන් වලින් තමයි මේ දේවල් ටික හදාගන්නේ. මෙන්න මේ තැන් වලින් මේ දේවල් ටික හදාගන්නකොට පෙර අපි නොදැන සිටි හැඟීමක් ලෙසත් අඳුර ගන්න. අපි කතා කළේ බය, සතුට කියන්නේ අන්න ඒ වගේ දේවල් කියලා. එහෙම බැලුවාම ප්‍රශ්න කියන එක හැදෙන්නෙත් ওই ක්‍රමයෙන්ම තමයි කියන එක අපිට පැහැදිලි. එතකොට මිනිසා කියන සත්වයා අනිත් සියලු සත්ත්වයන් අභිබවා ගිහිල්ලා එතනින් හරිය ගියාම පරිසරයේ තියෙන ගස්වැල්, දියඇලි මේ සියලු දේවල් අභිබවා ගිහිල්ලා ප්‍රශ්න ගොඩනගා ගන්නවා. තමන්ගේ පැවැත්මට අදාළ ප්‍රශ්න සහ අදාළ නොවන ප්‍රශ්න කියලා කොටස් දෙකක්. එතකොට ගැටුම කියන එක හැදෙන්නේ ඔන්න ඔතනින් කියලා අපි කිව්වොත් ඒ ගැටුමට හේතු තව පොඩ්ඩක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔව් ඉතින් අපි දැන් අර ඒ කියන ළමයා ඊට පස්සේ එයා තුල ඇති වෙනවා එයා යම් කිසි විදිහක එයාගේ කැමැති දේවල් මොනවද? ඒතකොට මම හඳුන ගන්නවා එයාව පුද්ගලාරූපණයක් ඔබවන ළමයා තුලට. මෙයා කැමති දේවල් කෑමට කැමති, මේ වගේ දේවල් කන්න කැමති, මේ වෙලාවට නිදාගන්න මේ විදිහට, මෙන්න මේවා හැසිරීම මේවා කියන මේ විදිහට ගොඩක් වෙලාවට ඒ ළමයා තුලම තියෙන සමහර සුවිශේෂ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. ඊට අමතරව මව අතර ඇතිවෙන එහෙම ඊට පස්සේ මව විසින් පියාව හඳුන්වා දෙනවා ළමයාට. එහෙම නැත්නම් සහෝදර සහෝදරයන් සහ ඒ විදිහට පවුලේ අය මේ අය හරහා මේ ලෝකය නිර්මාණය කරනවනේ මේ ළමයා තුල. ඒතර ළමයා හදාගන්න ලෝකයේ තුලින්ම ළමයාට තියෙන හැම වෙලේම තමන්ව පිනවෙන සහ තමට දුක දැනෙන එහෙම නැත්නම් තමන් අමිහිරි අවස්ථා යාට නැගෙන්න ගන්න. එතකොට එයා පුළුවන් තරම් අර අමිහිරි අවස්ථාවන් වලින් බේරලා ජීවත් වෙනවා කියන එක තමයි එයාගේ පැවැත්ම විදිහට ඊට පස්සේ අවබෝධ කරගන්න. මුලින්ම එහෙම දෙයක් ඇත්තටම යාට නැහැ. ඒක මුලින්ම යාට යම් කිසි විදිහකට බොහොම සූක්ෂම ලෙස විදිහට අපි එයාට දෙනවා. දුන්නාට පස්සේ එයාගේ ලෝකයේ තුල එයා නිර්මාණය කරගන්නවා. මෙහෙම දෙපැත්තක් තියෙනවා. ඒතකොට යාට අමිහිරි පුද්ගලයෝ හම්බ වෙනවා, මිහිරි පුද්ගලයෝ හම්බ වෙනවා, සෙල්ලම් කරන්න ආසයි, සෙල්ලම ඔන්න මේ විදිහට එයා මේක එයාගේ ලෝකයේ තුලම නිර්මාණය කරගන්නවා. අන්න ඒ ලෝකය තමයි ඇත්තටම මේ අපි දැන් මේ කියන සාකච්ඡා කරන ලෝකය. එයා ඒක සම්පූර්ණ යම් කිසි විදිහකට ගොඩනගා ගත්තට පස්සේ ඉතුරු ටික අපි අධ්‍යාපනයේ හරහා යාට කියලා දෙනවා. ඉතුරු ප්‍රශ්න ටික අපි යාට කියලා දෙනවා. සාමූහික ජීවත් වීමේ තියෙන ප්‍රශ්න ටික අපි යාට කියලා අධ්‍යාපනයේ හරහා දෙනවා. හරි? ඒක තුල අපි ඇයි එකිනෙකා මරාගන්නේ කියලාත් අපි කියලා දෙනවා. මරාගත යුත්තේයි කියලාත් අපි කියලා දෙනවා. මේවා මේ අපි හිතනවා අපි එහෙම නොකියනවා කියලා. ඇත්තම අපි කියනවා. ඒතර ඒ වගේ මේ මිනිස්සු විසින් මිනිස්සයා කියන සත්වයා යම් කිසි විදිහක වසර මිලියනයක් හෝ ඊටත් වැඩි මම දන්නේ කොච්චරද කියලා කියන්න පුළුවන් කාලයක් පිළිබඳව. නමුත් දහස් කාලක් තිස්සේ යම් කිසි විදිහකට පරිණාමය වෙච්ච ඒ මනස විසින් ඒ නිර්මාණය කරපු ලෝකය
යම්කිසි විදිහකට අන්නේ ලෝකයට ඇවිල්ලා මිනිස්සයා කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ? ඒ පොදු ප්‍රශ්න. මේ අද ඊයේ ගන්න මේ අවුරුදු දහස් ගණන් තිබිච්ච ප්‍රශ්න වලට අපි නැවත වතාවක් ගොදුරු වෙනවා. ඒ ප්‍රශ්නේ අපේ තියෙන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේ තමයි අවසානයේදී අපි නොදැනුවත්වම සත්ව ලෝකීය ප්‍රශ්න ටිකටම ආපහු සාමාන්‍ය සත්ව ලෝකයේ තුල තියෙන ප්‍රශ්න ටිකම අපි ඊට වඩා සංකීර්ණ විදිහට අපි ඒකට ඇතුළත් වෙනවා. අපි නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් කුරුල්ලෙකුට බඩගිනි වුණාම උදේ නැගිටලා එයාට කෑම හොයාගන්න වැඩි මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. එයා ගිහිල්ලා අපි කියමුකෝ පුංචි ගහෙන් වෙරිච්ච ගෙඩියක් අරන් එයා කනවා. නමුත් අපි මොකද කරන්නේ? අපි උදේ පාන්දර නැගිටට පස්සේ අපිට පුළුවන් ද ගහක් ගාවට ගිහිල්ලා ගෙඩියක් හොයාගෙන කන්න. හරි. එහෙම ඇයින්නව ඇති. නමුත් එහෙම හිටිය අපි යමුකෝ එකකදී. වසර දහස් ගානකට කලින් අපි එහෙම හිටියා. නමුත් අද අපි කරන්නේ ඒක ගන්න බේකරියකට ගිහිල්ලා පාන් ගෙඩියක් ගන්න. ඒතර බේකරියට පාන් ගෙඩිය එන විදිහ බලන්න. හරි. එතකොට ඒ වගේ මේ සාමූහයා විසින් මේ අර කුරුල්ලා ගන්න ක්‍රියාදාමය ඉතා සංකීර්ණ කරගෙන ඒ කියන්නේ කුරුල්ලට තියෙන පියාඹලා ගිහලා ගෙඩිය ගන්නවා කියන කාරණාව ඉතා කෙටි සිද්ධිය අපි විසින් ඒ ගෙඩිය හැදෙන ගහ වගා කිරීම කියන එක විශාල ව්‍යාපෘතියක් කරගෙන තියෙනවා. ඒකට අපි කෘෂිකර්මාන්තය කියලා කියනවා. ඒකට රට රාජ්‍යයන් තියෙනවා. ඒ ගහ වගා කරාට පස්සේ ඒකේ අස්වැන්න නිලීම කියන තවත් විශාල ව්‍යාපාරයක් තියෙනවා. ඒ ගහේ අස්වැන්න අඩුවීම වැඩිවීම වලකීම සඳහා අපි ක්‍රියාමාර්ග. ඒක රසායනික හෝ නොවන ක්‍රියාවලියක් තියෙනවා. ඒක හිතකර සහ හිතකර ක්‍රියාවලියක් තියෙනවා. ඒතර ඒකත් එක්ක අපි විශාල සමාජයක් හදලා තියෙනවා. ඒකත් එක්ක යැපුම් ක්‍රමයක් හදලා තියෙනවා. ඒව වගා කරන පිරිසක් වෙනම ඉන්නවා. එකතු කරන පිරිසක් වෙනම ඉන්නවා. ඒ ගෙඩිය කොටන පිරිසක් වෙනම ඉන්නවා. ඒවා රටරටවල් වලට බෙදා හරින පිරිසක් ඉන්නවා. මේ විදිහට මේ ඉතා සියුම් වූ ඉතාම සරල වූ පැවැත්මේ ජීවත් වීමේ අර කුරුල්ලා ගෙඩිය කන සිද්ධිය අපි විශාල දැවැන්ත සංකීර්ණ වූ ආර්ථික සමාජීය ක්‍රියාවලියක් බවට අපි විසින් ගොඩනගාගෙන තියෙනවා. දැන් අපි මෙන්න මේක බැලුවොත් එහෙම අපි කියමුකෝ මිනිසා කියලා කියන කෙනා අපි කියමුකෝ මේ සත්ව ප්‍රජාව සත්වයාට සාපේක්ෂව බලමු ඉහළම ඉන්න කෙනා කියලා අපි කිව්වට ඇත්තටම යැපුම් ශේෂ්ත්‍රයේදී මේ අපි පැවැත්මේ කාරණාවේදී අපි ඇත්තටම මේක පල්ලෙහාට තමයි ගොඩනගලා තියෙන්නේ. උඹට තේරෙන්නේ නැද්ද ඒක? අපි දරණ ආයාසය වැඩි. දරණ ආයාසය ඒ දරණ ආයාසය අපි ඉතා සංකීර්ණ කරගෙන ඒ සංකීර්ණ භාවය නිසාම අපිට නැති ප්‍රශ්න මනසේ අන්න හරි මනස විසින් අපිට දීලා තියෙන එහෙම නැත්නම් අපි කියන දැන් මනසෙන් අපි කියන මනුස්සයා මනසෙන් උසස් සාමාන්‍ය සත්‍යයට සාපේක්ෂව අපි සමූහය විදියට ගොඩනගෙන ලෝකයේ පිළිබඳව අපිට තියෙන විශේෂ අදහසක් තියෙනවා. නමුත් ඒ ගොඩනගෙන ලෝකයේ පාවිච්චි කරලා තියෙන්නේ හුදෙක් පැවැත්ම කියන අර සාමාන්‍ය කුරුලට නැති ප්‍රශ්න ඇති කර ගැනීම සහ පැවැත්ම කියන එක ඊටමත් අලස ක්‍රියාවලියක් බවට පත් කර ගැනීම. අපි ගෙදර අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගෙඩියක් හදන් කනවා කියන ක්‍රියාවට අපිට දැන් යන්න පුළුවන් කම නැහැ. මම මේ කියන්නේ මේක තීරුම් ගැනීම සඳහා පමණයි. එහෙම නැතුව මේ නැවත මොකක් කරනවද කියලා හරියට අදහසක් ගන්න හෝ අවසානයේ අපි ගස් හිටවනවද කැලේ ගිහලා ගෙඩි හොයනවද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ කියන්නේ මේක තීරුම් ගැනීම සඳහා අපි මේ මනුස්සයා විසින් අපිට ලැබිච්ච ප්‍රිනාමයෙන් අපිට ලැබුණු සංකීර්ණ මනෝ භාවයන් මනෝ තත්ත්වයන් මේ සංකීර්ණ මානසික හැකියාවන් අපි පාවිච්චි කරන්නේ අර කියන සාමාන්‍ය පැවැත්මේ කාරණාවටම තමයි. හැබැයි අපිට ඉතා සංකීර්ණ ප්‍රශ්න විදිහට රාජ්‍ය පරිපාලනය, කෘෂි කර්මාන්තය, විද්‍යාව මේ වගේ විශාල ක්‍රියාවලියක් යටවල හැබැයි ඒක තියෙන්නේ අර සාමාන්‍ය සත්වයාගේ ජීවන ක්‍රියාවලිය අඩියේ තලය අපි තමයි අපි මේ දියුණු කලායයි කියලා අපිට කියවෙන තැන. ඊටාම හොඳ තැනකට අපි සාකච්ඡාවපත් උනේ. අපි කතා කළා වගේම තිරිසන් සතුන්ටත් සියලුම තිරිසන් සතුන් ගත්තත් මනුෂ්‍යයන් ගත්තත් පොදුවේ කරන දේවල් ටිකක් තමයි මේ eating sleeping and having sex කියලා කියන්නේ. එතකොට සියලු තිරිසන් සතුනුත් ඒක කරනවා. අපිට ඊට වඩා හැකියාවක් තිබියදී අපි ඒ ටිකටම ලඟු වෙලා ඒ ටිකම කරලා මැරලා යනවා කියලා කියන්නේ අර අයගේ ඉරණවම තමයි අපිටත් අත් වෙලා තියෙන්නේ කියලා අපි කතා කළා. එතකොට එහෙනම් ඒ ක්‍රියාවලිය ඇතුළෙන් අපිට මේ අපිට තියෙන ඇබිලිටි එකෙන් අපිට ඇත්ත දකින්න බැරි වෙලා තියෙනවා. එතකොට සත්‍ය තියෙන්නේ එහෙනම් අවබෝධය කියන එක තියෙන්නේ ඒ ක්‍රියාවලියෙන් පිට නම් මගේ ප්‍රශ්නේ වෙන්නේ. එහෙමනම් ඒ ක්‍රියාවලිය අපි දකින්නේ කොහොමද? ඔව් අපි දැන් අපි පොඩ පැහැදිලි කරගත්තොත් ඇයි අපිට එහෙම දෙයක් සත්‍ය කියලා එකක් තියෙනවද? දැන් කෙනෙක් අහන්න පුළුවන් නේද? ওই ක්‍රියාවලියම තමයි තියෙන්නේ. කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ සත්තු වගේම තමයි අපි.
අපි ඒ ප්‍රජනන ක්‍රියාව අපි සෙක්ස් කරන්නේ ඒ විදිහටම අපි ඒ විදිහටම ආකර්ෂණය ගැහැණු පිරිමි ආකර්ෂණය හතම පිරිමි පිරිමි ගැහැණු කියන මේ විදිහට ලිංගිකත්වයේ පිළිබඳ අධික තෘෂ්ණාවකින් කාලයක් ගත කරනවා. ඊට පස්සේ අපි ඒවා හඹා ගිහිල්ලා ඒවා ලබාගෙන ඊට පස්සේ ප්‍රජනන ක්‍රියාවලිය නේ වර්ගය බිහි කරනවා. මේ එහෙම ඊට පස්සේ යට ආහාර හොයාගෙන යනවා. මේ කියන ටිකම අපි කරනවා. හැබැයි අර මේ යම්කිසි විදිහක අර මේ සත්ව ලෝකයට වඩා වෙනස් විදිහට කිරීම තමයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කිව්වොත් අපි මේ කරන සාකච්ඡාව එයාට අදාළ වෙන්නේ නැහැ. ඇයි හිතන්නේ? ඒවා හිතනවා නෑ මේ සත්තු කරන වැඩේම අපි ටිකක් විවිධ විදිහට කරනවා ටිකක්. අපි යෝජනා කරන්නේ නෑ සත්තු කරන වැඩේ වෙන විදිහකට කරනවා කියන එකට අපිට දියුණුවක් කියලා කියන්න බෑ. ආපහු ඉරණමනත් එකනම නම් වෙනස් වූ විදිහට කරනවා නම් අපි සත්තු ප්‍රජාව තුලත් වෙනස් විදිහට කරනා ඉන්න ඕන තරම්. ඔව්. හරි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට පුළුවන් කමක් තියනවාද ඒ සත්වයා විසින් උරුම කරගත්ත එක ඉරණමක් අපි කියමුකෝ අවසාන වශයෙන් මරණයෙන් අපිට ගැලවෙන්න බෑ හැමෝටම පොදුයි එක. ගසට සහ සියලු සත්වයන්ට පොදු නම් අපිට ගැලවෙන්න බෑ කියලා අපි කියමු right. හැබැයි සමහරක් වෙලාවට සත්ත්ව ලෝකයේ විසින් නිර්මාණය නොකරන ප්‍රශ්න අපි විසින් නිර්මාණය කරගන්නවා. විශේෂයෙන්ම එකිනෙකා මත පටවන දුප්පත්කම් පෝසත්කම් රාජ්‍යයන් අතර ප්‍රශ්න සැකකිරීම අපි নানা ප්‍රකාර ප්‍රශ්න ටික නිර්මාණය කළා තියෙනවා. ධනය සම්බන්ධ ප්‍රශ්නය සූරාකෑම ඔය විදිහට ගත්තොත් එහෙම ඒ ප්‍රශ්න වලටත් අපිට උත්තර ඇත්තෙත් නැහැ. ඒතර ඒවා උත්තර තියනවා කියලා පෙන්වුවාට ඒවා අග්‍රඵලයන් වලට ගිහිල්ලා බැලුවම උත්තර නැහැ. අපි යම් කිසි විදිහක දේශපාලන ක්‍රමයන් ගැන තියෙන විශ්වාසයන් තියෙන සමාජය තුළ මෙන්න මේ ක්‍රමයේ තුළ අපිට පුළුවන් සර්ව මේ සමස්ත සම්මත ලෝකයේ තුළ සර්ව විදිහට අපිට යම් කිසි විදිහක පොදු නියාමනයක් තුළ අපි හැම මනුස්සයාටම සහ සතාසේ උපාමි හැම කෙනෙක් එක්කම ඊටම බැලන්ස් එකකින් හොඳින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ විදිහට කිව්වට ඒව අත්හදා බැලීම් විදිහට අවසානයකට ගියාම ඒවයි ඊට වඩා බැරහැරුම් ගැටලු ප්‍රශ්න ඇවිල්ලා ඒවා කඩා වැටලා තියෙනවා. එතකොට එහෙම බැලුවොත් අපිට පේනවා පැහැදිලිවම අපි අපේ මනස සහ අවබෝධය පිළිබඳ යම් කිසි පිබිදීමකට යම් කිසි විදිහක සෙවීමකට පැමිණිය යුතුයි කියලා. එහෙම එන්න තියෙනවා නම් තිබිය යුතු එකම ආකාරය තමයි මෙන්න මේ අපේ ජීවිතය කියලා අපි පුද්ගලිකව අපි ජීවිතය කියලා කියන මේ පංචාකාරය නැත්නම් පස් ආකාරයේ ජීවන ක්‍රියාදාමය තුළ යම් කිසි විදිහක ඒ ක්‍රියාදාමයේම තියෙන අවබෝධය කියලා. එහෙම නැත්නම් අපි කියන මනස විසින් අපි දේවල් දැනට අපි මේ සමාජ නිර්මාණය කර ගැනීම සඳහා පවුල් නිර්මාණය කර ගැනීම සදාචාරය රාජ්‍ය මේ විදිහට අපි මේ සියලු නිර්මාණයන් අපි කරන ආයතනය එහෙම නැත්නම් ඒ තැන තමයි මනස කියලා කියන්නේ. ඒක නිසානේ අපි අර ඒවා අර සත්වයට වඩා උසස් කියලා කියන්නේ. සත්වයා විසින් ඒ ලෝකයේ අඩුම තරමේ පැවැත්මේ ලෝකයේ සබහා ධර්මයව පියාගෙන ඉන්නවා. සබහා ධර්මෙන් පොඩි වෙනසක් තමයි කරන්නේ. ඒ කියන්නේ ඒකට විරුද්ධව වැඩ කරන්නේ නැහැ කොයි මොහොතකවත් කිසිම සත්ව ප්‍රජාවක්. අපිට පුළුවන් වෙලා තියෙනවා ඒකට විරුද්ධව වැඩ කරලා අපේ පැත්තට බෙනිෆිට්ස් ටික එන විදිහට ආලෝකය පිළිබඳව වෙන්න පුළුවන්, ශක්තියින් පිළිබඳව වෙන්න පුළුවන්. විදුලිය මේ নানা ප්‍රකාර සබහා ධර්මයේ තියෙන නියාමයන් අපි කරගෙන සාමූහිකව අරගෙන අපි අපේ හැඩයට අපේට ගැළපෙන විදිහට අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඒකෙන් අර අපි අපේ භුක්ති විඳින ධාරිතාවය වැඩි කරගන්නවා. ධාරිතාවය වැඩි කරලා තියෙනවා. ඒක හරහා අපි වර්ගයා අන් ප්‍රජාවට සාපේක්ෂව අපි ඉතා විශාල වශයෙන් නිර්මාණය කරගෙන තියෙනවා. ප්‍රජනන ක්‍රියාවලිය දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා ලෝකේ නැමැති මේ අපි ඉන්න පෘථිවි තලය තුළ අපි වඩා විශාල වශයෙන් වර්ගයා බිහි කරගෙන ඒක පාලනය කරගෙන ඒක යටත් කරගෙන සබහා ධර්මයන් සියලුම දේවල් අපි යටතට ගත්තා වගේ හැංගෙන හැංගීමක අපි ජීවත් වෙනවා. ප්‍රශ්නේ තියෙන අවසානයේදී ඉරණම සාපේක්ෂ අර ඉරණමට සාපේක්ෂ වෙලොම අපි කිසිම ජයග්‍රහණයක් ආපහු ලබලා නැහැ. හරි. එතකොට දැන් ඉන ප්‍රශ්නේ තමයි එහෙමනම් මෙන්න මේ ජීවිතය කියලා කියන මොකද්ද කියන මූලික තැනකට නොගිහිල්ලා මේක අවබෝධ කරගන්න බෑ. කෙනෙක් හිතුවොත් එහෙම නෑ අපි අද මේ ලෝකෙ මේ ජීවත් වෙනවා. අපි ඒකේ තියෙන සාරය තමයි අපි මනස මිනිස්සු විසින් දැන් හදාගත්ත රටවල් රාජ්‍යයන් ලෝකයන් සමාජයන් තාක්ෂණය විද්‍යාව මේ කියන දේවල් ඔස්සේ මේක හොයනවා කියලා කෙනෙක් ආවොත් එහෙම එයාට ආපහු හම්බෙන්න දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ හම්බෙන්නේ ආපහු මේකෙම තව වර්ෂන් එකක්. තාම මේකෙම තවත් සංස්කරණය කරගත්ත එහෙම නැත්නම් මේකට අඩුම කුඩුම දාගලා හදාගත්ත තවත් මේකෙම ප්‍රසන්ටේෂන් එකක්. මේකෙම තවත් උන් නිර්මාණයක්. ඒක තමයි මිනිස්සු එදා ඉඳන් අද දක්වා කරපු දේවල් වල අවසානයේ අද දක්වා ගත්තොත් එහෙම සබහා දහමත් එක්ක හිටපු මිනිසා ඉඳලා අද වෙනකොට අපි සබහා දහමේ
සබහාදහමත් එක්ක යම්කිසි ඒ සබහාදහමේ පරාජිතයෙක්යයි හැඟෙන මොහොතකින් අපි එකකින් අයින් වෙලා ඇවිල්ලා අපි ඒකට විරුද්ධව සටන් කළා සබහාදහම මර්ධනය කළා අපිට ඕන විදිහට අපි දැන් ඒක හදාගත්ත ඒ ලෝකයේ තුල මනුස්සයාට හම්බෙච්ච දේවල් වලින් වෙනත් වූ දෙයක් අපිට හම්බෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි අනිවාර්යෙන් සෙවිය යුතු එක තැනක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියලා කියන පස්සාකාරය පිළිබඳව යම්කිසි විදිහක ගවේෂණයක් කිරීම බාහිරව නෙමෙයි. තමා විසින් තමාවනේ ජීවත් වෙන්නේ. වෙන ලෝකේ අපිට තව දැන් මට බැහැනේ ඔබේ ජීවිතය ඇතුල් වෙන්න. ඔබ හිතන විදිහට මට ඔබේ අභ්‍යන්තරයට ගිහිලා හිතන්න බෑ. දැන් අපි සිනමාව වැදගත් වෙන්නේ මේ විදිහට. මොකද සිනමා ශාලාවකට අපිට ගියාම අපි එකම දෙයක් අපි අසුන් තියෙනවා නම් 100ක් අසුන් 100ක ඉඳලා අපි එකම දෙයක් නරඹනවා. හැබැයි අපිට කියන්න පුළුවන් අපි එකම දෙයක් නරඹුවාට මේ අසුන් 100 අසුන්ගෙන ඉන්න 100 දෙනා ඔවුන්ගේ ජීවන අත්දැකීම මේ බලන් ඉන්න එකම දේ ඔස්සේ ලබා ගන්න අත්දැකීම එකක් කියලා කියන්න පුළුවන්. විවිධ පුළුවන් කමක් නැහැ විවිධයි. ඒතර ඒ විවිධත්වය නිසාම තමයි අපිට කියන්න බෑ අපිට හැම වෙලේම හැබැයි පෙන්නනවා අපි එකම ලෝකයක ජීවත් වෙනවා කියලා. මේක තමයි මායාව. අපි එකම සිනමා පටයක් නැරඹුවාට ඒක තම තමන්ගේ පුද්ගලික ලෝක තුල වල වෙනත් වූ නිර්මාණ. මේ ලෝකෙ තුලත් එහෙමයි. මේ අපි සකස් කරගත්ත ලෝකෙත් එහෙමයි. එතකොට ඒක එහෙම නම් අපිට මේක හොයන්න තියෙන එකම විදිහ මේක බාහිරේ තියෙන එකක් දිහා බලලා මේක හොඳ අපිට උදව්වක් ලැබෙන්නේ නැහැ. ඇයි? බාහිරේ එකම කියලා පෙන්නන දේ අපි තුල වෙනස් වෙන නිසා. අපි දෙන්නම එක දිහා බලාගෙන ඉන්නකොට අපි කියන්නේ මේක රතු පාට එකයි, නිල් පාට එකයි මේ වගේ සම්මතයන් වලට අපි ආවත් ඒක අපිට ඇත්තද කියලා දැනගන්න වෙන්නේ ඔයයි මායි රතු කියන එකට තව එක්කෙනෙක් කැඳවලා අහන්න පුළුවන්. ඒක එයාටත් පේන රතුද කියලා. හැබැයි රතු කියන අදහස කොහෙන්ද ලැබුණේ? ඒක කවුද නිර්මාණය කරේ? ඒතර ඒක සමස්තය විසින් ඒතර ඔය හැකියාවෙන් එහාට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මෙන්න මේ පස්විධි ක්‍රියාවලිය තමා තුළ සිද්ධ වෙන ආකාරය පිළිබඳව යම් කිසි විදිහක ස්වයං ඥානයකටපත් වෙන. ස්වකීය ගවේෂණයකට එළඹෙන්න වෙනවා. ඒක හේතුව තමයි ඒක එහෙම ගවේෂණයක් නැති නිසා තමයි අපි ජීවිතය කියලා කියන එක බාහිර ලෝකයට සාපේක්ෂව මේ ලෝකේ අපි සාමූහිකව නිර්මාණය කරන් තියෙන මේක එළිය තියෙනවා කියලා හිතලා. එළිය මේක තියෙනවා. එළිය මේ දැනුම් පද්ධතිය තියෙනවා. එළිය මිනිස්සු ජීවත් වෙනවා, වටිනාකම් දෙනවා. ජීවිතය සහ මරණය කියන මේ සියලු ඒවා නිර්මාණය කරලා තියෙනවා. සංකේත නිර්මාණය කරලා තියෙනවා. සංකල්පයන් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේකක්වත් අපිට අර ඉරණමට සාපේක්ෂව අපි ගත්ත ජයග්‍රහණ නෙමෙයි. අඩුම තරමේ එකිනෙකා අතර ජීවත් වීම සඳහා අපි හොඳ ක්‍රමයන් හොයාගෙන නැහැ. ඒ අතර තියෙන්නේ අනිවාර්ය තරංගයක, අනිවාර්ය තවත් කෙනෙක් පීඩාවටපත් කිරීමක, මර්ධනය කිරීමක, සාමූහිකව ජීවත් වීම දැඩි වුමනාව මත සාමූහිකයා එකිනෙකා තෙරපෙන, සාමූහිකයා එකිනෙකා මරා ගන්න ක්‍රමයකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් පැහැදිලිවම එහෙනම් අපිට සාමාන්‍ය සත ස්වභාවයට සාපේක්ෂවත් අපි ඊට වඩා නරම තත්යකට ගිහිලි ඉවරයි. අර අපි මුලදීම කතා කළා ඊට වඩා යටතටයි වැටලා තියෙනවා. සමහර සත්ත්ව කොටස් දිහා බැලුවම මේගොල්ලෝ සෑහෙන සමගින් ඉන්නවා. ඒගොල්ලෝ තුල අර්බුද නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ මනසේ සිටීමේ ශක්තිය ඒ ආදී සියල්ල අපිට සාපේක්ෂව හරිම සීමාන්තිකයි. ඒ වුණත් හොඳින් ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අදාළ සම්පත් ටික බෙදාගෙන. අපිට එහෙම ඉන්න බැරි තත්ත්වයට අවිල්ලා තිනවා. එහෙම ඉන්න හදන එක ඇතුළේම. හරි. එහෙම ඉන්න හදලම. හරි. එතකොට එතනදී අපිට එනවා මෙන්න මෙහෙම කාරණයක්. අර අපි අර සිනමා පටය ඇසුරෙන් කතා කළා වගේ එකම සිනමා පටය බලන් ඉන්නකොට ඒක ඒ අයට ගෝචර වෙන්නේ විවිධ ආකාරයෙන්. ඒකට හේතු විදිහට අර අපි මුලදී කතා කරපු අදහසක් මෙතනට ගලපන්න පුළුවන්. ඒ තමයි අර තමන් තුලින් හටගත්ත කැමැති අකමැති ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒ අකමැති එකට අපි හැම වෙලාවෙම ඒක හොඳ නැහැ නරකයි, ඒක දුක, ඒක පීඩාව එහෙම කියලා අපි අයින් කරනවා. ඒකට අදාළ නැතිව අනිත් දේවල් ටික අපි හොඳයි කියලා අරගන්නවා. ඒ හොඳයි කියලා ගත්ත ටික අපි අත්පත් කර ගැනීම සඳහා තමයි ඉපදුණු මොහොතේ ඉඳලා මරණ මොහොත වෙනකන් අපි සටන් කරලා තියෙන අවසානයේ බැලුවාම. එතකොට මෙන්න මේ කැමැති අකමැති කියලා දෙකක් අපි හදාගත්තේ අර අපි කියපු එක අපිට මේ ලෝකේ ගෝචර කරගන්න පුළුවන් මේ ඉන්ද්‍රියන් පහෙන්නේ. මේ ඉන්ද්‍රියන් පහේ ආධාරයෙන්ද අපි කැමැති අකමැති දේ කියන එක හදාගත්තේ. එහෙමත් නැත්නම් පූර්ව දැනුම් පද්ධතියකින් අපිට එන්නත් වෙච්ච යම් අදහස් සමූහයකින්ද අපි මේක හදාගත්තේ. එහෙමත් නැත්නම් තමා තුළින්ම සංජානනීය වුණු යම් අදහස් සමූහයක එකතුවකින්ද මේක හදාගත්තේ නැත්නම් ඒ තුලින්ම හදාගත්තේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක්. අපි මෙන්න මෙහෙම ගමු. දැන් අපිට සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට අපිට යම් කිසි විදිහක
ඒ ජීවත් වෙන ස්වභාවය තුල ජීවත් වෙනවා කියලා කියන කාරණාවේදී අපිට මනසට දැනෙන තෘප්තිකර සහ අතෘප්තිකර දේවල් තියෙනවා. හැබැයි ඒව ලැබෙන තැන් දිහා පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි සාමාන්‍ය ශාරීරිකව දැනන දෙයක තමයි අපි පහසුව සහ අපහසුව කියලා කියන්නේ. ඔන්න ආරම්භය. දැන් අපි බඩගින්නක් අපි දකිනවා අපහසු තත්ත්වයක් විදිහට. පිපාසාවක් අපි දකිනවා අමාරු තත්ත්වයක්. ඒ වගේම නිින්ද හරියට නැත්තම් මේ කායිකව දැනන්නේ යම්කිසි පීඩාවන් ටිකට තමයි අපි මූලික වශයෙන් අපහසුතාවයන් කියලා කියන්නේ. ඒක සියලු සත්ව ප්‍රජාවට එක හා සමානයි. හැබැයි ඔන්න ඔයක මත අපිට පුළුවන් වෙලා තියෙනවා මිනිස්සු විදිහට තවත් දෙයක් නිර්මාණය කරගන්න. බඩගින්න කියන අදහසට අපි එකතු කරන් තියෙනවා කැමැති ආහාරය අකමැති ආහාරය කියලා එකක්. හරි? අන්න ඒක අපේ නිර්මාණයක්. ඒක සමූහයා විසින් ඒ කියන්නේ අපි දැන් මනසටම මේ බඩගින්න දැනෙන්නේ. ඒතර බඩගින්න කොයිතරම් දැනුණත් අපි විසින් මේ මනසේ තියෙන අපේ මනස විසින් අපි කියන්නේ වසර දහස් ගණන් තිස්සේ නිර්මාණය වෙච්ච මේ සංකීර්ණ මානසික ක්‍රියාවලිය මත ඒක භෞතිකව එහෙම නැත්නම් අපි ඉන්ද්‍රියක් විදිහට මේවා මනස විදිහට මොළයේ විදිහට වැඩෙන ක්‍රියාවලිය තුල වුණත් මේවා අපි මේ සිතීමේ ක්‍රියාවලියත් එක්ක පැහැදිලි සම්බන්ධයක් සහිත දෙයක් බවට පත් කරනවා. දැන් සත්වයක් නම් සාමාන්‍ය බඩගිනි වුණා ආහාරයක් හම්බුන එච්චරයි. අපි ආහාරය හොයනකොට බඩගින්නට පමණක් මදි අපිට අපි කැමති අපි ප්‍රිය කරන අපිට මීට කලින් හිතපු මීට කලින් අපි අගය කරපු දේවල් තමයි අපිට ආහාරයට ගන්න උවමනා වෙන්නේ. එහෙම නැත්තම් බඩගින්න ඉවර වුණත් අපිට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මම ඒ කාප් එක වැඩිය ප්‍රණීත දෙයක් මට එළියේ තියෙනවා. තව අහවල් කඩින් කාපු එක මේ වගේ නෙමෙයි ඒක මෙහෙම වැඩි වෙන්න පුළුවන්. හැබැයි දැන් බඩ පිරීලා ඊළඟට හිත පිරීලා නැහැ. අන්න හරි. ඔය එතකොට පැහැදිලි. කැමැති අකමැති කියන ආකාර දෙක නිර්මාණය කරන්න ඇහැට බෑ. නහයට බෑ. කනට බෑ. මේ ඉන්ද්‍රියන් පහට බෑ කොටින්ම. කැමැති අකමැති කියන ආකාර දෙක ශරීරයටම බෑ. සම්පූර්ණ ශරීරයෙන් පරිබාහිරයි ක්‍රියාවලිය. ඒ කියන්නේ මානසික ක්‍රියාවලියක්. මානසිකව තමයි කැමැති අකමැති කියලා දෙකකට අපි මේක බෙදාගත්තේ. එතකොට මානසිකව බෙදාගත්ත අන්ත දෙකක් තියෙන දැන් අපි හදන්නේ අකමැති දේ අයින් කරලා කැමති දේ ළඟා කරගන්නනේ. මෙන්න මේ දේ මානසිකව නම් නිර්මාණය කරගත්තේ කායිකව ඒක ඉෂ්ට කරගන්න පුළුවන්ද? ජීවිතේ ප්‍රශ්නෙත් එක්ක අපිට පොඩ පැහැදිලි කරගන්න ඕන. අපි එහෙම කිව්වට මේක හුදෙක් මානසික ක්‍රියාවලියක් පමණක් කියලා. ආපහු මානසික ක්‍රියාවලිය කියලා කියන්නේ එක්තරා විදිහට ශාරීරික ක්‍රියාවලියක්. ඒ නිසා මේක කෙනෙකුට හිතන්න පුළුවන් මනස සහ ශරීරය කියලා මේක දෙකක් වගේ පෙවුනට එකට මේ දෙක එකිනෙක හා සම්බන්ධයක් තියෙනවා. අන්තර් සම්බන්ධය. ඒ නිසාම තමයි අපිට යම්කිසි විදිහකට අපි දන්නවා මොන හරි ඩ්‍රග්ස් මත්ද්‍රව්‍ය මොන හරි ගත්තම ඒවා ශාරීරිකයිනේ. භෞතිකව අපි කටෙන් හරි ඉන්ජෙක්ෂන් එකකින් හරි කොහෙන් හරි ගත්තම මානසික ක්‍රියාවලියත් එක්ක අපිට සම්පූර්ණ වෙනත් අත්දැකීමකට ජීවිතේ යන්න පුළුවන්. ඒකට අපිට කොහොමද බැහැර කරන්න බෑ මේක දෙකක් විදිහට. අපි ඉස්සලම තේරුම් ගන්න ඕනේ ඒක. ඒ කියන්නේ මම අර මුලින්ම කිව්වා වගේ මේ පංචවිධ ක්‍රියාවලියනේ මේ මානසික සහ ශාරීරික වෙන්නේ. ඒ කියන්නේ ඇස කන දිව නාසය ශරීරය කියන ක්‍රියාවලියම තමයි ශරීරය කියලා කියන්නේ. හරි? ඒ ක්‍රියාවලිය පවත්ව ගන්න තමයි මේ ශරීරය තියෙන්නේ. මොනින් බලන්න මේ ඇහැ තියෙන්න ඕන හින්දා තමයි ඇහැට අවශ්‍ය විදිහට තමයි මේ මූණ සකස් වෙලා තියෙන්නේ. කන මේ පහම තියෙන්නේ මෙතන. හරි? ස්පර්ශ කියන ආයතනේ අපි ශරීරයේම තියෙන්නේ. ඉතින් මේක තමයි මේ පැහැදිලිවම ලස්සන්ට බෙදලා විමත් දෙකට කරලා අවශ්‍ය විදිහට උපකරණ තැන් වලට ක්‍රියාවල සකස් කරලා ඒවා පාලනය කරන්න ඒවා ආහාර බෙදා හරින්න මේ විදිහට මේක හදන මේක තමයි අපි ශරීරය කියලා කියන්නේ. එතකොට මේක තමයි සියුම් කොන. එකමකන් හරිය අපි ලණුවක් වගේ ගත්තොත් එහෙම මේක සියුම්ම කොන තමයි මනස කියලා කියන්නේ. ඒකේ මනසෙත් සිතවිලි කියලා කියන්නේ සියුම්ම කොනේ කෙලවර. ඒකේ ගොරෝසුම කොල කෙරවල ඒක හොඳට අතට අහුවෙන පැත්තම ශරීරය කියලා කියන්නේ. ඒකට තමයි අපි මේ මම කියලා කියන්නේ. අපි මම කියලා කියන්නේ ඒ කෙලවරින් මේ කෙලවර දිහා බැලුවම මම පේනවා. හරිද? මනසින් බැලුවම ශරීරය දිහා මම කියලා කෙනෙක් පේන්න පටන් ගන්නවා. ඒ දෙක සම්බන්ධ කරන සියුම් හොය තමයි මනස විදියට. මානස විදිය ගන්න. ඒතකොට මනසත් තියෙනවා මෙතන ශරීරයේ මේ ගොරෝසු කෙලවරෙත් මනස තියෙනවා. අර සිතුවිල්ල කියන තුලත් මනස තියෙනවා. ඒතර මනස කියලා කියන්නේ මේ පුරා පෙතර ගිය කොටස. හැබැයි අපිට අත්දැකීම තුල අපිට මේ දෙක මෙහෙම පේන දෙපැත්තකින්. කියන්නේ මනසින් පුළුවන්. මොකද මේ ඉන්ද්‍රියට පුළුවන්. මේ ඉන්ද්‍රිය පිළිබඳව නැවතම ඇස දිහා බලන්න පුළුවන්. ඇසෙන් පුළුවන් මේ අනිත් අවයව දිහා බලන්න. අපිට කනින් අපිට කන ස්පර්ශ කරන්න පුළුවන්. කනට ඇහෙනවා. මේවා
මේවා ලෝකෙ සමග සම්බන්ධ වෙනකොට අපිට තේරෙනවා මේ ශාරීරික ක්‍රියාවලියටම තමයි අපි මනසේ සම්බන්ධයක් තියෙන්නේ කියලා. ඒතර අපි මේක එකක් දෙකක් විදිහට අපිට නිකන් මෙහෙම සෙපරේට් කරලා ගත්තට මේක පැහැදිලිවම එකිනෙක හා සම්බන්ධ එකම ක්‍රියාවලිය. ගහට පොත්ත වගේ යෙදලා තියෙනවා. ඒ නිසාම තමයි අපිට මනස විසින් යම්කිසි දේවල් නිර්මාණය කරාම ඒක අපිට ශාරීරිකව දැනෙන්න ප්‍රමාණයත් ඒ හා සමානව අපිට කෙනෙකුට බය කියන උදාහරණ ලෝකේ බය කියන එකක් තියෙන විදිහක් නැහැ. හරි? ඒක නමුත් අපිට බය නැහැ කියලා කියන්න බෑනේ. ගොඩක් අය ශාරීරිකව බය දැනෙනවා. ඒක ශාරීරිකයි. හැබැයි මනස හරහා තමයි බය කියන එක නිර්මාණය කරන්නේ. ඒ වගේම සියලු සංකේතයන් භක්තිය, ආදරය, කරුණාව, දයාව මේ මානසික තත්ත්වයන්. හැබැයි ඒවා ශාරීරිකව දැනෙනවා. ඒවා අපිට දැනෙනවා. ඒ වගේම ප්‍රජනන ක්‍රියාවලිය අපි දන්න සාමාන්‍යයෙන් ලිංගිකත්වයේ සම්බන්ධව කරන ඒ ඇට්‍රැක්ෂන් එක, ඒකට අවශ්‍යතාවය මේ කියන ක්‍රියාවලියත් මානසිකයි. හැබැයි ඒක ශාරීරිකව අවසානයේදී ශාරීරිකව ඉෂ්ට සිද්ධ කරගන්න ඕන ක්‍රියාවලියක්. සෙක්ස් කියන එක වැළුවොත්. ඒතර මානසිකව ඇති කරන ලෝකයේම තමයි ආපහු ශාරීරික ලෝකයේ විදිහට අපිට මෙතනදී දකින්න සිද්ධ වෙන්නේ. ඒ අපේ කරන ඇක්ටිවිටීස් මිනිස්සු විදිහට කරන ගොඩක් ක්‍රියාවන් මානසික ක්‍රියාවන් තමයි. හැබැයි ඒක තුලත් අපිට වයිසර මුලින් කිව්වා වගේ පැහැදිලිවම ශරීරයට අනවශ්‍ය කරන ක්‍රියාවලියක් මෙතන තියෙනවා. හරි? එතකොට මේක පිළිබඳ යම් කෙනෙකුට තමා විසින්ම මේ ඉන්ද්‍රියන් පිළිබඳ වන මනසෙන් අපි දැන් මේක අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ ලෝකේ ඕනම දෙයක් මිනිස්සෙක් අවබෝධ කරගන්නේ මනසෙන්. ඒකට ස්තුතිවන්ත වෙන තමයි අපි මේ ලෝකයේ මේ තරම් වෛවර්ණ වූ විචිත්‍ර වූ විද්‍යාත්මක පහසුකම් සහිත ලෝකයක් අපිට නිර්මාණය කළා තියෙනවා. අපි හොඳට දන්න මීට අවුරුදු දහස් ගානකට කලින් හිටිය මිනිස්සයා මානවයා කැලේ ඉන්න මීට වඩා ජව සම්පන්න බලය සහිත ජීවියෙක්ගෙන් බේරෙන්න ඉතා පහසුවෙන් තමයි ජීවිතේ ගලවගත්තේ. ඒ අය රාත්‍රී ආහාර හොයන් යනකොට අපිව රාත්‍රී ආහාරේ කොටසක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒතර ඒක ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ කියන මානසික හැකියාව නිසා. එතකොට ඒක තමයි අපි හිතුවේ අවබෝධය කියලා කියන්නේ. අපි සාමාන්‍ය තත්ත්වය තුළ අපි හිතන්නේ අවබෝධය කියලා. විශේෂයෙන්ම අපි කියමු දැන් කෙනෙක් අධ්‍යාපනය හරහා අවබෝධය කියලා එකක් ලබා. ඒ නිසා අවබෝධය කියලා කියන එකට තියෙන අර්ථය සම්මත සමාජය තුළ අපි එකිනෙකා අතර තියෙන අදහස තමයි මේ බාහිර ලෝකයේ යම් ක්‍රියාවලියක් දෙස නිරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුනට සාපේක්ෂව අපි අදහසක් කරා මෙන්න මේකයි සිද්ධ වෙන්නේ කියලා දැන හැඳින ගැනීමක් කියලා හිතනවා අපි අවබෝධය කියලා කියන්නේ. මේක අවබෝධය කියලා ගත්තොත් එහෙම මේ ප්‍රශ්නට උත්තරයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක තමයි මේ අවබෝධය නොවේ කියන අපි යමක් සෙවීම. එතකොට එහෙමනම් ඒක කෙනෙකුට ඒ අරබය එන්න නම් කෙනෙක් මූලික වශයෙන් මේ ලෝකයේ තියෙන මේ සීමාව පිළිබඳ, ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහකින් කරන ක්‍රියාවලිය යම් කිසි විදිහක අතුප්ත්‍රියක්, ඒක පිළිබඳව කරන යම් කිසි සැකයක්, සංකාවක්, ගැටලුවක් දැකීම. හැම විටම මදි බවක්. මදි බවක්. මොකක් හරි අපි පැහැදිලිද අපිට දැන් ඒ කියන්නේ ඇයි හේතුව මේකට ඔබවල තියෙන මානසික ක්‍රියාවලියෙන් අපි දේවල් නිර්මාණය කරනවා කියලා දැකපු ගාම. කියන්නේ ඔබේ මගේ අපිකම සිනමා කෘතියක් බලනකොට ඔබ වින්න චිත්‍රපටය මං වින්න චිත්‍රපටය දෙකක් නම් අනිවාර්යයෙන්ම බාහිර ලෝකයේ එකකින් අපි දෙන්නම තෘප්තිමත් නොවෙනවා නම් අපි එකක් සෙවීමේ ප්‍රතිඵලයක් ඊට පස්සේ නැහැ. හරි? අපි දෙන්න එකම හෙව්වත් අපිට ලැබෙන්නේ දෙකක් නම්. පැහැදිලිවම අපේ සෙවීම ඉවර වෙන්නේ නැහැ. ඇයි අපි එකක්මනේ හොයන්නේ? දැන් ඔබ මට කියනවා මෙන්න මේ වෙන්නේ දෙයක් වර්ණනා කරලා කියනවා. මොකද මෙන්න මේ දේ හොයන්න. මේක මේ එළියේ තැනක තියෙනවා. කඩේක තියෙනවා. රටක තියෙනවා. මේක හොයන් යන්න කියලා මම ඔබ කියන එක විශ්වාස කරලා යනවා කියනෙම මහා මෝඩකමක්. ඇයි ඒක එසේ නොවෙන්න පුළුවන් මට. හැබැයි එසේ වෙන්න නම් මට ඔබ කියන මානසික ක්‍රියා ඔබේ මානසික ක්‍රියාවලට මම ඇබ්බැහි වෙන්න ඕනේ. එහෙනම් ඒකට ආරෝපණය කර. එහෙම වුණොත් තමයි මේ විදිහට දැනෙනවා. ඉතින් ගොඩක් අය එහෙම තමයි සාමාන්‍ය අපි දන්නවා මියුසික් අහද්දී, චිත්‍රපටි බලද්දී, ලෝක දේවල් පරිහරණය කරද්දී අපි ආරෝපණය කරගෙන තමයි දේවල් වලට අන්තර්ගත වෙන්නේ. පොදු සම්මුතියින් කියන දේ නිර්මාණය වෙන්නේත් ඒ ආරෝපණයෙන්ම තමයි. අපි දැන් ටිකක් හොඳින් සාකච්ඡා කරොත් අනිවාර්යෙන්ද අපි කියමු ඔබ කියනවා මේ ලස්සන සපත්තු දෙකක් දැක්කා. ඔබ ඒක මට වර්ණනා කරලා කිව්වහම මට ලස්සන සපත්තු දෙකක් සපත්තුවක අවශ්‍යතාවයක් නැගුණ ගමන් ඔය අදහසෙන් මට පරිබාහිර අදහසක් හොයන්න බෑ. ඒක කියපු කෙනා වැඩකුත් නැහැ මට ඇත්තටම. දැන් ඔබ මගේ මිත්‍රයෙක් විදිහට මම ඔබගේ යම්කිසි ඔබගේ රසය පිළිබඳව ඔබ අඳින පළඳින විදිහ හිතන විදිහ යම්කිසි පැහැදීමක් මගේ තුල තිබුණා නම් මම අනිවාර්යෙන් ඔබේ සපත්තුව ගැන කියපු කතාව මට මගහරින්න බෑ මේ මනසේ. මම කොච්චර සමහර ඔබ මං කියව මැදක තරහා වුණත් මට ඔක හොයන්න සිද්ධ වෙනවා. අර ඒ දේ හම්බාගෙන යනවා.
ඒක නොදැනුවත්ව කරන්නේ මම. ඒතකොට ඒක හබා ගිහිල්ලා ඉවරලා මම අනිවාර්යෙන්ම මේ සපත්තු හොයන් ගියාට පස්සේ ඔබටම අන්තර්ගත වෙලා මගේ සපත්තු ගන්නවා. ඒක නිසා තමයි ලෝකයේ හැම වෙලේම අර ලොකු මේ පැටර්න්ස් එන්නේ. එහෙම නැත්නම් මේ වේව්ස් හැදෙන්නේ. ඔක්කොම එකම සින්දු අහනවා, ඔක්කොම ඇඳුම් අඳිනවා, ඔක්කොම විදියට කන බොනවා. රැල්ල කියන්නේ අන්න රැල්ල හැදෙන විදිය. ඒ අන්තර්ගතයට අපි නොදැනුවත්ව අපි ඒකට ඒව එකක්වත් ඒවා අපි අවබෝධය තුළ සිද්ධ වෙනවා කියලා දකින්න බෑ. එතකොට අපි අද වෙනකොට සාමූහිකව ඉන්නවට වඩා අද පුද්ගල විවිධත්වය පිළිබඳ අදහසක් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි අද අපි වෙනුවෙන් මම වෙනුවෙන් හිතන්න පටන් අරගන්න තත්ත්වයක ඉන්න ලෝක සමූහය විදිහට අපි ජීවත් වෙන ගමන් අපිට කියනවා ඔබ වෙනුවෙන් හිතන්න කියලා. එහෙම සමාජයක් මීට කලින් තිබුණේ නැහැ. අපි දන්නවා හිතන එක මිනිස්සුන්ට තිබුණේ නැහැ. තමා වෙනුවෙන් තමා සිටිය යුතුයි කියලා කරන්න පුළුවන් කමක් නැහැ මොකක්වත්. ඇයි සමූහය එක රාජ්‍යයක් ඇතුළේ රාජ්‍යයක් යටතේ ඉන්නකොට අපිට හිතලා කරන්න බෑ. ඒවා ප්‍රශ්න කරන්නත් බෑ. නමුත් අද වෙනකොට අන්තර්ජාලය මේ විශේෂ තාක්ෂණික හැකියාව නිසා සැටලයිට් මේ විදිහ අපි එකිනෙක අතර විශාල විදිහේ sannivedana පහසුකම් තියෙන නිසා අපිට හැඟෙනවා දැන් මට මං ගැන හිතලා තීරණ ගන්න ස්වාධීන අවකාශයක් තියෙනවා වගේ පේනවා. පරිභෝජන සමාජය තුළ අපිට පැහැදිලිව පේනවා බඩුවක් ගන්න ගියා ඔබේ කැමැත්තට මේක හදලා දෙනවා. ඔබ ඉල්ලන දේ your choice. අපේ තමන්ගේ පුද්ගල කැමැත්ත අනුව දේවල් වෙනවා වගේ පේනවා. නමුත් ඒ ඩිසයිර් එක ක්‍රියේට් වෙන්නේ අනිකා හරියට සිතුම් පැතුම් ආදී හරියට ඒක පැහැදිලිවම ඊට කලින් කරන නිර්මාණයක කොටසක් බවට පත් වෙනවා අපි නදුනත්තම. වෙළඳ පොළ කියලා කියන්නේ එහෙමම තමයි ඒක. බොහෝ දුරට තමාගේ ක්‍රියාවලිය හරිම අපාලිත තත්වයක තියෙනවා. හරියට හරි. අපිට කොයිලාකවත් ඒකෙන් මිදීමක් හැකියාවක් නැහැ. ඒතර ඒක නිසා තමයි අපි මෙන්න මේ දැන් මේ මොහොත තුල ඉතා වැදගත් පුද්ගලයා විදිහට අපිට දැන් අපි වෙනුවෙන් හිතන්න පුළුවන් නම් අපි සිටියෙත්තේ අනිත් පුද්ගලයා ගැන දිහා බල එයාගෙන් කොහොමද වෙන් වෙන්නේ කියන එක නෙමෙයි. දැන් කරන්නේ අපි ඒක. අපි දැන් ඔබ වෙනුවෙන් ඔබ සිතන්න කියලා අපිට කවුරු හරි කිව්වොත් අපි කරන්නේ අරයා කොහොමද? එයාට වඩා වෙනසක් මට කරන්න පුළුවන්ද? එයා මේක අඳිනවා නම් මම මේක නෑ නේද? එයා මෙහෙම හිතනවා නම් මම මෙහෙම හිතන්නා. මම ඊට වඩා වෙන විදිහ. දැන් අපි කරමින් යන්නේ මේ විදිහට. ඒතර ආපහු වෙන්නේ පරණ එකම තමයි. ඒ වෙනුවට අපිට හිතන්න පුළුවන් නම් මගේ පැවැත්ම සම්බන්ධව මට තියෙන ප්‍රශ්නවලට උත්තරේ තියෙන්නේ මේ එකිනෙක අපි අතර සකස් කරගත්ත මානසික ලෝකයේ විසින් නිර්මාණය කරගත්ත මේ දැවැන්ත නිර්මාණය තුල. මොකක්ද මේ නිර්මාණය තුල තියෙනවා සැකය, සංඛාව, බය, මරණය. මේ මරණය කියන්නේ මේ ඔක්කොම ලොකු නිර්මාණයක්. මේවා අපි අත්විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා අන්න ඒක පිළිබඳ යම් කෙනෙකුට සැකයක්, ගැටලුවක්, ප්‍රශ්නයක් ආවනම් ඔහුට හැරෙන්න පුළුවන් එකම දිහාව තමයි මේ මම කියන එහෙම නැත්නම් තමා කියන කෙනා දෙසට. ඒතර තමා කියලා කියන දෙනා නිර්මාණය කළ තියෙන සමාජය විසින්. මම කියලා හදලා තියෙන සමාජ සාපේක්ෂව නිර්මාණය කරගත්තේ. මේ හැරුණම අන්න ඉන්ද්‍රියන් ටික අපිට පේනවා. මේ ලෝකෙට අපි සම්බන්ධ වෙච්ච පංච විද ආකාරයේ පේනවා. ඒවයි තියෙනවා අපිව එක්තරා මට්ටමකින් රඳවා තබන ස්වභාවයක්. උදාහරණයකට ඒවා සංතර්පණයක අපි කියමු ඇහැකින් අපි චිත්‍රපටි නරඹලා කොච්චර නරඹුවත් අපි එකම දේ නම් හොයන චිත්‍රපටි වලින් අපිට ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ වගේම මහන්සියකුත් දැනෙනවා. අපි එකම දේත් බලලා ඉතුරු වෙන්නේ මහන්සිය විතරයි. ඒ කියන්නේ අපි එකම දේ බලලා අපි එකකින් අලුත් දෙයක් හොයන්න උත්සාහ කරනවා. අපි ඒකට වෙන දෙයක් හොයන්න තේරෙන්නේ නැහැ. යම් පොඩි සුළු වෙනසක් කරලා අපි හොයන්න පටන් ගන්නවා. ලොකු වෙනසක් කරොත් අපි කියනවා ඒක හරියන්නේ නැහැ කියලා. සුළු වෙනසක් කරාම කියනවා අන්න ඒක මං ඒ කියන්නේ අතීතයට සාපේක්ෂව ඒක හරියට ඔබ තේරෙනවා මම මේ කියන්නේ. ඒ කියන්නේ ඔබ කියන අපි අලුත් සපත් දෙකක් ඔබට ගන්නත් ඕන. හැබැයි ඒක සම්පූර්ණ වෙනසක් වෙන්නත් බෑ. ඔබට පරණ එකට සාපේක්ෂව පොඩි වෙනසක් වෙච්ච එකත් ඔබ හොයන්නේ. එතනින්ම තේරෙනවා අපි කොයිතරම් අතීතේ අපි මීට කලින් සකස් කරලා දැකපු ලෝකේ කොයිතරම් අපි වහල්ලුද කියන එක. බද්ධ කරගෙන ඉන්නවද. ඒතර මානසික ක්‍රියාවලිය කියලා කියන්නේ ඒකෙම තමයි. ඒකෙම තවත් වූ සංස්කරණ ක්‍රියාවලිය. එතකොට මේකෙන් අපිට ගැලවෙන්න නම් අතීතයෙන් ගැලවෙන්න නම් එහෙම නැත්නම් අපි විසින් සකස් කරගත්ත මානසික ලෝකයෙන් අපිට ගැලවෙන්න නම් අනිවාර්යෙන් මේ අපේ පංචාකාරයෙන් අපි නැත්නම් පස් විදියෙන් අපි මේ ලෝකෙට සම්බන්ධ වෙච්ච තැන් ටිකෙන් අපි ඒක සීමාව මොකක්ද කියලා අපිට දකින්න සිද්ධ වෙනවා. ඒක අපි අනිවාර්යෙන්ම මනසේ සීමාව එතන තමයි පනවලා තියෙන්නේ. මනස ඊට වඩා දෙයක් හොයන්න බැරි වෙලා තියෙන්නේ අර ඊට පල්ලෙහාට මේක පේන නිසා. ඒ කියන්නේ අපි සතුට කියලා කියන එක. මොකද සතුට කියන එක තමයි අපි සෙවීමේ තියෙන ඌමනාව. සතුට කිසි ප්‍රශ්නයක් නැහැ. සතුට කියලා කියන්නේ ලෝකයේ දේවල් හඹා යෑමේ, ඌමනා කිරීමේ, අවශ්‍යතාවය ඇති කිරීමේ මානසික තත්ත්වය. තෘප්තියවත් වුණාම තමයි අපි එතනින්
යම්සික නතර වෙන්නේ. හරි එසේ නොවන්නේ නම් ඒක කනගාටුදායකන අපි පලා යනවා එකෙන්. හැබැයි තෘප්තිමත් නම් අපි ඒක යම්කිසි රැඳිලා එතන ඉඳගෙන අපි හැබැයි ඒක අපිට පේන පැහැදිලිට මේ තෘප්තිය කියලා කියන එක මේ පංචවිධ ක්‍රියාවලිය තුළ පිනවීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක හැම වෙලේම කඩා වැටෙනවා. ගොඩ නැගුවට තියෙන්නේ. අපි ඔතනදී මෙන්න මෙහෙම හෙව්වොත් දැන් සතුට කියන අදහස Taman තුල Taman හදාගෙන ඒක මේ ඉන්ද්‍රියන් පහෙන් හොයනවා වගේ වැඩක් නෙමෙයි. පැහැදිලිව හරියට බැලුවොත් හරි. නමුත් කෙනෙක් එකඟ වෙන්නේ නැහැ නේ කෙනෙක්. මම මගේ සතුට මං හදාගෙන නැහැ කියලා හිතනවනේ. හිතෙන්නෙම නෑ මම සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. හිතෙන්නෙම අර ඉන්ද්‍රියන් පහට ගෝචර වන දේවල් තුල තමයි සතුට තියෙන්නේ කියලා. හරියට හරි. ඒ හින්දා තමයි ඒවා දකින්න, අහන්න, විඳින්න, ඉව කරන්න, අත්පත් කරගන්න හදන්න. හරි. ඒතකොට ඒ ක්‍රියාවලිය කොච්චර කළත් ඉතුරු වෙන්නේ 10ක් අර වෙහසක් විතරයි. වෙහසයි දුකයි කියන දේ තමයි වැටලා තියෙන්නේ. හැබැයි දුක ඉතුරු වුණාට කොච්චර දුක ඉතුරු වුණත් ඒ ඉතුරු වෙන දුක දර්ශනය වෙන්නේ නැහැ තමන්ගේ ගෝචර කලාපය ඇතුලේ. මොකද ගෝචරත්වය කියන එක අරගන්න අර ඉන්ද්‍රියන් පහෙන් විතරක් නිසා. ඉතින් එතකොට නැවත අත්පත් කරගන්න බැරි වුණු දේ හඹා යනවා. එතකොට අර මතු බලාපොරොත්තුව කියන එක තමයි එතනින් ඇත්තටම හැම විටම ඉතුරු වෙලා නම් දෙයකට තියෙන්නේ. අර තැවීමයි වෙහෙසයි මතු බලාපොරොත්තුවයි. හරියට හරි. දැන් ඒ ඔන්න ඔය ඕකත් එක්ක අපි හැම වෙලේම කරලා තියෙන්නේ අර එතනින් එහාට යනවා වෙනුවට අපි කරලා තියෙන්නේ වෙනත් ක්‍රියාදාමෙම. ඒ කියන්නේ අර ඉන්ද්‍රිය අපේ පංචවිධ ක්‍රියාදාමයෙන්ම අපි වෙනත් ආකාර දේවල් කරලා තියෙනවා. ඒතර ආපහු අපිට ඒ සර්කල් එකම තමයි හම්බෙන්නේ. අපි අද හෙව්වේ කොළ පාට නම් අපි හෙට හොයන රතු පාට. රතු පාට වෙනුව රතු පාටත් අපි හැමමත් වුණා අපි ඒක නිල් පාටින් හොයනවා. ඒතර අපි මේ හැබැයි ගිහින් තියෙන අර ඇලපැත්තට මිසක් ඉහළට ගියපු ගමනක් නෙමෙයි තියෙන්නේ. හරි? ඒක නිසා මේක ඇත්තටම මේ චක්‍රීයක්. යම් චක්‍රයකට අපි හසු වෙලා තියෙනවා. ලෝක ස්වභාවය තුලින් චක්‍රයම තමයි. ඉර උදේට එනවා සතුට දනවනවා හවසට ඉර බැහැලා ගිහිල්ලා අපිට දුක දනවනවා. හැබැයි බැලුවම ඉර අපිට බැහැලා යනකොට තව කෙනෙකුට ඉර උදා වෙනවා. ඒතකොට ඉර සතුව සැප දුක කියලා එකක් නැහැ. එකක් නැහැ. ඒක ක්‍රියාවලියක් විතරයි. මේක තුලත් එහෙම ඇති. නමුත් මනස විසින් මේකට සැප දුක සහ තෘප්තිය අතෘප්තිය මිහිරි ඔය මේ වගේ নানা ප්‍රකාර සංකල්ප අලවනවා. අන්න ඒ සංකල්ප ටික තමයි මේ අපේ ලෝකයේ විසින් අපි එකිනෙකා අතර පරිහරණය කරමින් ඒවට යටත් වෙලා අපි මේ සාරයක් හොයන්නේ ඊගස්සේ. ඒ නිසා තමයි අපි අනික ඇසුරුනුත් නිගමන ගන්න එයාට අරක හම්බුණු නිසා එයා සතුටු වුණා කියලා. අපි ඒ නිසා අපිටත් එක හම්බුණු සතුටු වෙයි කියලා හිතනවා. අන්න හරි. හැබැයි කවදාකවත් අපිට එහෙම වෙන්න විදිහක්ම නැහැ. අපි අපේ ලෝකයේ තුල අපිට එහෙම වෙන්න විදිහක් නැහැ. අපි ඒක වෙහෙම වෙන්න නම් අරගෙන හා සමානම ජීවිතයක් ගත කරන නිසා ඒ ආහාර පද්ධති තුලට අපි පුද්ගලත්වයම ආරෝපණය වෙන්න ඕන. එහෙම වුණත් ඒකත් එක තැනකින් එහාට පවත්වන්න බෑනේ. අපිට අර චක්‍රීය ක්‍රියාවලිය තුළ ආපහු යාව ඒ තෘප්තියෙන් අප පල්ලෙහාට ගේන්න වෙනවා තව දෙයක් සෙවීම සඳහා. එතකොට මේ සෙවීම ඒ කියන්නේ අපි හොයන් යනවා කියන අපි ලුහු බැඳීම සෙවීම තෘප්තිය හොයන් යනවා කියන අපිට පේරෙන්නේ මේක. හැබැයි ඒක චක්‍රයක් නිසා තමයි අපිට මේක ඕන තරම් හොයන්න පුළුවන්. ඇයි? තෘප්තිමත් වුණා ඊට පස්සේ අතෘප්තියක් ආවා ඊට පස්සේ ආපහු තෘප්තිය හොයනවා. හැබැයි මේක එකතැන කැරකෙන ඕන දෙයක් බලන්න ඕනම දෙයක් රැඳෙව්වහම එකතැන කරගෙන පටන් ගන්නවා. ඔව්. එයාට වෙන තැනක් යන්න බැරි වුණාම තව දිශානතියකට යන්න බැරි වුණාම එකතැන දියසුලියක් වගේ. මොකක් හරි ගඟ ගලා යන දේ මොකක් හරි බැඳාම එතන කරගෙන පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි. ඒතකොට ඒ වගේ මේ අපි මේ සොයන ලෝකයේ තුල දැන් එකතැන කරගෙන ක්‍රියාවලකට අපි යහුවෙලා ඉවරයි. ඒකෙන් ඔබට මේක දකින්න නම් මෙන්න මේ කැරකිනවා කියලා ඉස්සර දැනගන්න. ඔව්. හරිද? කැරකිනවා චක්‍රයකට අසු වෙලා මේක මේ අන්න ඒක අර තෘප්තිය කියන අපි දැන් නතර කරපු තෘප්තිය කැඩෙන්න ඕනේ. එතකොට දැන් තෘප්තිය වෙනුවට අපි දැන් හොයන්න ඕන මෙතන මේ අතෘප්තිය දැකීම. ඒක අතෘප්තිය කියන්නේ තෘප්තිය කියන එක අපි ඊට වඩා අප්ග්‍රේඩ් එකක් දෙන්න. ඔව්. ඒ කියන්නේ තෘප්තිය නිර්මාණය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා දකින්න. අතෘප්තිය නිර්මාණය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා දකින්න ඕනේ. මේ තෘප්තිය හෝ අතෘප්තිය මේ හොයන දේවල් ඇසුරේ තියෙනවද නැද්ද කියන එක දකින්න. දකින්න. හරියට හරි. ඒතර බාහිරවත් මේක දකින්න ඕනේ තමා තුලත් දකින්න. ඒක දැක්කට පස්සේ අනිවාර්යෙන් මෙතනින් අපිට එළියට යන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ක්‍රියාවලිය දිහා බලනකොට අපි කැමති අකමැති කියන ආකාර අපි හදාගෙන තියෙන අපේ හිතෙන්මයි. ඒකට මේ ඉන්ද්‍රියන් පහවත් ඒ ඉන්ද්‍රියන් පහට ගෝචර වන දේවල්වත් හේතු වෙන්නේ නැහැ. අපි අපේ මනසෙන් හදාගෙන තියෙනවා අපේ හිතෙන් අපි හදාගෙන තියෙනවා. හේතු වෙනවා. ඒවා හේතු කොටගෙන තමයි අපි ඒවා කිසි විදිහකට ඒවට දේවල් ඔබවලා කියන්නේ සම්පූර්ණ මානසික ක්‍රියාවලකින් ඒව නිර්මාණය කරගෙන ඒ හදපු එක එළිය තියනවද කියලා බලනවා. ඔව්.
පල්ලි වෙරලා ඒ ඇත්තට මේක හම්බෙන්නේ නැති නිසා ඔව් නිරන්තර කලකිරීමක් අර ගැටුමක් වගේ තියෙනවා. වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ අවසානයේ. ඒක තමයි සයිකලිකල් ඒ කියන්නේ ඒක තමයි අර චක්‍රීය ක්‍රමය. ඒක නැති නිසා තමයි නැවත සෙවීමේ උවමනාවක් එන්නේ. එන්නේ. තිබ්බ නොක ඉවර වෙන්න බෑ. එතකොට හරිම පැහැදිලි අපිට එහෙනම් මේ ඉන්ද්‍රියන් පහට ගෝචර වන දේවල් තුලින් අපිට සත්‍ය මතු කරගන්න අමාරුයි කියන එක. අනිත් අතට ඉන්ද්‍රියන් පහ තුලිනුත් මේ සත්‍ය මතු කරගන්න අපහසුයි කියන එක. එහෙමනම් මේ දකිනහන ක්‍රියාවලියේ තියෙන අර හැම විටම වෙහෙසක් විතරක් ඉතුරු වෙලා මතු බලාපොරොත්තු අනිත් පැත්තෙන් ඉතුරු වෙලා කවදාවත් ඉවර නොවි මේක හඹාගෙන යන තත්ත්වයට වැටෙන ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් කොතනින්ද කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔව් මේක මේ අපි දැන් අපි කතා කරන ටිකක් ගැඹුරුයි කියලා කියන්නත් බෑ. ඊටාම සරලයි. මේක දින ගැටලුව. මේ සරලකම නිසාම මේක නොපෙනී යනවා. ඒ කොයිතරම් සරලයිද කියලා කිව්වොත් එහෙම දැන් අපිට හැම වෙලේම අපි මම කියලා එහෙම නැත්නම් ක්‍රියාවක් එක තමයි බැඳිලා ඉන්නේ. මට පැවතීම සඳහා ක්‍රියාවක් තියෙනවා. ඒක ඒ ක්‍රියාව කරන්නේ ශරීරය හරහා. ඒතර ශරීරයේ ක්‍රියාව කරනකොට හැම වෙලේම අපි හිතනවා මේ මම නැමැති මම කියලා අපි හඳුනා ගන්න යම් කිසි දෙයක් හැම වෙලේම ශරීරයේ මත තියලා තමයි හඳුනාගන්නේ අපි. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියයිති ශරීරයට නිසා එතනින්දන් තමයි අපි ඒ හැඟුම් කරන්නේ හැඟීම හදාගන්නේ. මේ මම මේ මගේ ඇහැ මේ මගේ කන මේ මගේ නාය මේ මගේ දිව මේ මගේ ස්පර්ශය ඒ නිසා මට හැඟෙනවා මට දැනෙනවා මෙතනින්දන් මම ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක නිසා ඇත්තටම බැලුවොත් මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය දිහා බැලුවොත් මේ පංචවිධ පංචාද්වාර එහෙම නැත්නම් පංච මේ පස්වැද හැරුම් පස් ආකාරයෙන් මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ඒකත් ස්ථාවර ස්ථායී එකක් නෙමෙයි. ඒකත් ඒක තුලමත් චක්‍රීය ලෙස වෙනස් වෙමින් යන ක්‍රියාවලිය. නිරන්තර නම්‍යතාවයකට ලක් වෙනවා. නම් වෙන ක්‍රියාව. ඒතර ඒ කොහොමද එහෙමනම් එතන ඉඳගෙන අපි මේක නිරීක්ෂණය කරන්නේ. ඒ කියන්නේ පැහැදිලි මේක හරියට ඒක නිකන් අර රලක් උඩ වෙනස් වෙමින් යන ගසාගෙන රලක් උඩ ඉඳගෙන අපි තවත් රලක් නිරීක්ෂණය කරනවා වගේ. ඒතකොට මේ දෙකම නිශ්චල නැති දෙයක්. මෙතන වෙනස් වෙන දෙයක් කවදාකවත් ස්ථාවරයක් ඇති දෙයක් නෙමෙයි. ඒතකොට ඒක නිසා හැම වෙලේම මෙන්න මේක නිසා හැම වෙලේම අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි කොහෙද සිටගත යුත්තේ කියලා. ඒක නිසා අපිට මේ ජීවන ක්‍රියාවලිය තුළ අර චක්‍රයට හසු වීම හැරුණකොට වෙන විකල්පයක් නැහැ. ඒක තුළ අපිට අනිවාර්යයෙන්ම තෘප්තිය වෙනට අතෘප්තිය සහ සත්‍ය දකින්න වෙලාවට මුලාව අඳුරක් අපිට පේනවා. ඉතින් ඒක තුළ ඒක වහගන්න තමයි ඊට පස්සේ අපි ඔක්කොම ටික වෙනත් විදිහට ඒව අභිභවා යන විදිහට එක්ක මද්ද්‍රව්‍ය වලින් වෙන්න පුළුවන් ඊට එහෙම නැත්නම් විවිධ වූ විකෘතිමය ආශාවන් වලින් වෙන්න පුළුවන් මේක තවත් වෙනස් කර පැහැදිලි වෙනස්කම් කර ඉන්න තන මාරු කරලා රට මාරු කරලා පුළුවන් නම් ඉරහඳ තාරකා හරි අයින් කරලා කරන්න පුළුවන් කියලා අපි උත්සාහයක් දරනවා. පැහැදිලිව තියෙන මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි එහෙම කරන්න බෑ කියලා අපිට හිතෙන්නේ නැත්තේ අපිට හිතෙනවා මේක කළ හැකියි කියලා. අපි ඒ නිසා ලෝක මට්ටමේ එහෙම නැත්නම් විශ්ව මට්ටමේ දේවල් වෙනස් කළා යම් කාලයක කියනෝනේ අර මේ හඳ පුපුරවා හැරින්න මේ ලෝකයේ උත්සාහ කරා කියලා එක්තරා වගේ තිබුණු හඳට බෝම්බ සවි කරලා පුපුරවා හැරියොත් මොකක් වෙයිද කියලා බලන්න. ඉතින් ඒ වගේ මේක ටිකක් අර විකෘතිමය තත්යකට පවා මේ එක්ස්ප්ලොරේෂන් එක එහෙම නැත්නම් මේ සොයායම් යන්න පුළුවන්. දැන් මේකේ තියෙන එතකොට අර මූලික අවස්ථාවට අපිට තියෙන මේ අවබෝධය කියන එක නැගින්න නම් මොකක් සම්බන්ධ අවබෝධයක් අපි කරන්නේ? මේ ක්‍රියාවලිය පිළිබඳව අපි දැන් මෙතන කතා කරන්නේ තර්කයෙන් අපි කතා කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනදී අපිට අවශ්‍ය වෙනවා මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය. දැන් අපිට පේන්නේ ඉන්ද්‍රිය තුල ඉන්නගෙන අපි මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරනවා බාහිරට. අපි ඉන්ද්‍රිය තුලට ඇවිල්ලා එහෙම නැත්නම් අපි ඇස තුලට ඇවිල්ලා අපි ලෝකය දකිනවා. කන තුලට ඇවිල්ලා අපි ලෝකයේ තියෙන ශබ්දයන් වලට ඇහුම්කන. ඒතර මේ මෙතනට ඇවිල්ලා අපි මේ වැඩේ කරන්නේ. මෙන්න මෙතනට ඇත්ත මෙතනද අපි තැන. අපිට මේක නිරීක්ෂණය කළ හැකි තැන එතනද. මීට එහැන් එහෙම නැත්නම් තවත් අභ්‍යන්තරයේ තැනක් තියනවද මේක නිරීක්ෂණය කරන්න. මේක තමයි අපි තියෙන බැරෑරුම්ම සාකච්ඡාව. ඔව් පැහැදිලි. මොකද හේතුව මේ ඉන්ද්‍රියන එහෙම නැත්නම් මේ කියන ක්‍රියාවලිය ඒ මොහොතේ ගොඩනැගිලා ඒ මොහොතේම චක්‍රීය වශයෙන් නැති වෙන ක්‍රියාවලියක් නම් මෙතනට පැමිණීම කියලා එකක්. මෙතන අපි කියමු උදාහරණයක් කණෙන් යමක් ඇසෙනකොට ඉන්ද්‍රිය මේ මොහොතේ එතන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඇහෙන් යමක් දකින්නවනම් ඊට වඩා කණෙන් අසන දෙයට වඩා මේ
අවධානයේ දැක්වී දෙයක් දකින්න අපි කන එක ස්විච් ඔෆ් වෙලා ඒක නැති වෙලා මේක දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ අවයානස් එක. එහෙම නැත්තම් සතිය සිහිය කියන යමක් තියෙනවා. මෙන්න මේක ඒක මේ ඉන්ද්‍රිය සමග මිශ්‍ර නොවුනොත් ඒ ඉන්ද්‍රිය හරහා ගමන් නොකළොත් මේ ලෝකේ අපිට පේන්න ගෝචර වෙන්න විදිහක් නැහැ. ඇත්තටම ගෝචර කියන අදහස ඇත්තටම අපිට එන්නෙම හුදෙක් ඉන්ද්‍රිය තිබුණු පළියෙන් නෙවෙයි. මේවා ඒකට සතිය නැමැති එහෙම නැත්නම් සිහිය නැමැති ක්‍රියාකාරය යම්කිසි තවත් වූ තැනකින් එන යම්කිසි ඒ කියන්නේ හරියට ආලෝකය වගේ. දැන් ආලෝකය මේක දැන් අපි ආලෝකය කියන අදහසෙන් අපි නිර්වචනයක් හොයාගන්න පුළුවන්. මොකද ආලෝකයේ වැටෙන තැනකදී අපිට ආලෝකය වැදගත් නැහැ. අපි පේන දේනේ හඳුනාගන්නේ. ඔබ්ජෙක්ට් එක තමයි හඳුනාගන්නේ. අන්න එහෙම ගැටලුවක් මෙතන තියෙනවා. ඒතර අපි ආලෝකයට වඩා අපිට වටිනවා පේන දේවල්. අපි හෙව්වේ සපත්තු දෙකද, පෑනද, කලිසමද වෙන මොනවා හරි යමක් දෙහුවේ ඒක පේන. හැබැයි ආලෝකය කියන සෝස් එක අපිට මතක නැහැ. අන්න ඒ වගේ මේ ආලෝකය හා සමානයි. මේක ආලෝකයට ගොඩක් අය සමාන කරන්නේත් ඒකයි. මේ අවයානස් කියන එක. එහෙම නැත්නම් සතිය කියන එක. නැත්නම් මයින්ඩ්ෆුල්නස්. එහෙම නැත්නම් සිහිය කියන එක. එතකොට අන්න ඒකේ සෝස් එක, ඒකේ පැමිණීමේ, ඒක උත්පාද වෙන ආකාරය දිහා ඒකට ඒක හරහා ගමන් කරනකොට තමයි මේ කියන මිස්අන්ඩර්ස්ටෑන්ඩින්. එහෙම නැත්නම් මේ වැරදි අවබෝධය ගොඩනගන්නේ. අපිට හිතෙනවා ඒ අවයානස් එක එන තැන ඉඳලා අවයානස් එක ඇවිල්ලා ඒක ආරම්භන ක්‍රියාවලියට හසු වුණාන් පස්සේ ඒක නොපෙනී ගිහිල්ලා ක්‍රියාවලියට අපි අහු වෙනවා. ඒ කියන්නේ එතකොට අවයානස් එක හැම විටම මේ ඉන්ද්‍රියන් ටිකෙන් ගන්න දේවල් තමයි එයා දැකලා තියෙන්නේ. එයා කවදාවත් එයාව දැකලා නැහැ. එයාව දැකලා නැහැ. හරියටම හරි. ඒකට එයාව නොදකින්න තාක්කල් එයා ගන්න දුරවබෝධය. දුරවබෝධය. එයා ගන්න ඒවා අර ඉන්ද්‍රිය අවබෝධය තමයි ගන්න. ඉන්ද්‍රිය තමයි මම කියලා ගන්න. ඉන්ද්‍රිය තමයි මගේ දැනුම. ඉන්ද්‍රිය තමයි මේ අත්දැකීම ලබන්නේ. හරි. එතකොට ඒ නිසා ඒකට තියෙන වැලියු, ඒකට තියෙන වටිනකම තමයි දෙන්නේ යන්නේ. එතකොට ඒකට තියෙන වටිනකම තමයි මේ ශාරීරික වටිනකම. මොකද ඒව නඩත්තු කරන ඒව පවතින යන්ත්‍රණය තමයි මේ ශාරීරය කියන එක. එතකොට යම් කෙනෙකුට ඇතුළට යන්න පුළුවන් නම් මේ සෝස් එකට එහෙම නැත්නම් මේ සියලු දේ උත්පාද කරන සතිය ආරම්භ වන තැන, සිහිය ආරම්භ වන තැන, මෙහි ආරම්භය කියන තැන තියෙනවා යම් කිසි විදිහක අවබෝධය පිළිබඳ. ඒ කියන්නේ මේක අපි යම් කෙනෙකුට එහි සත්‍ය ස්වභාවය, එහි සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නෙත් කවුද? ආපහු ඉන්ද්‍රිය ගෝචර මනස තමයි අවබෝධ. ඒ කියන්නේ දැනට එළියට හැදලා තියෙන එළියෙන්නේ දැන් දකින්නේ. ඒ කියන්නේ ආලෝකයෙන් මේකට වැටිලා අපි මෙතන තියෙනවා කියලා යම් කිසි විදිහක පෘෂ්ඨයක් තියෙනවා. යම් කිසි දෙයක් තියෙනවා. ඒක ට්‍රාන්ස්පේරන්ස් දෙයක්. මොකක් හරි විනිවිද පේන දෙයක්. ඒතර ආලෝකයෙන් මේකට වැදිලා එතනින් ආලෝකය පිට වෙලා යනවා. දැන් මේක තුලින් බැලුවම අපිට අර ඔබ්ජෙක්ට් එක එළිය තියෙන එක පේනවා. හැබැයි ඒක පේන්නේ මේ ආලෝකය මේක හරහා ගිහිල්ලා එතනට වැඩිච්ච නිසා. අපි හිතනවා මෙන්න මේ අවබෝධය දුරවබෝධය තමයි මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ස් දේ තමයි ආලෝකය එතනට අරන් යන්නේ කියලා. ඔව්. හරිද? අපිට හිතෙන්නේ නෑ මේ මෙතනින් එහා මේ ආලෝකය මෙතනටත් ඇවිල්ලා තමයි මේ ගිහින් තියෙන්නේ කියලා. යම් විදිහකට මෙන්න මේ දේ නිරීක්ෂණය කරන්න නම් මේක අවබෝධ කරගන්නෙත් මේ කියන දලසය පටේ නැමැති කියන මොකද ඉන්ද්‍රියම තමයි අවබෝධ. මොකද මේක තමයි මනසට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර බුද්ධිය කියන එක අපි බාහිර දේ අවබෝධ කරගන්නා බුද්ධිය තියෙනෙත් මෙතනම තමයි. මෙන්න මෙයාට සිද්ධ වෙනවා අභ්‍යන්තර දෙසට හැරෙන්න. දැනට එළියට හැරෙලා කියන එක අභ්‍යන්තරයට හැරුණට පස්සේ යාට පේන්න පටන් ගන්නවා මෙන්න මේ සතිය එහෙම නැත්නම් පූර්ව හැකියාව සතිය හැකියාව ඒක අවබෝධ කරගන්න. එහි ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ එයා මෙතනින් අතෑරලා දානවා මේ කියන දේ. මෙතන මොකද මේ තියෙන මායාත්මක අදහස මෙතෙක් සිතා සිටපු එයා අතහැර දානවා. හැබැයි ක්‍රියාත්මක වීමේදී මේ කිසි ගැටලුවක් නැහැ. ඒවා ඒ ආකාරයෙන් මොකද මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඒවයි ක්‍රියාත්මකත්වය වෙනස් වෙන්න පුළුවන්, භාවිතා කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන් යම් විදිහකට. හැබැයි ඒ ඉන්ද්‍රිය ක්‍රියා කරන ආකාරය වෙනස් වෙන්නේ. මොකද ඒ ඉන්ද්‍රිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වී යුතුයි. හැබැයි කැමැති අකමැති කියලා දෙපැත්තක් නැහැ. ඒක. මොකද එතෙන් තේරෙනවා මේවට තමයි මේ සියල්ල මේ නාමකරණයන්, මේ සියලු ලෝකයේ සියලු බෙදීම් මේ සියල්ල චක්‍රීයව හට ගන්න ස්වභාවයට හසු තැන් ටික තමයි මේ කියන ඉන්ද්‍රියන් වල ආරම්භක ස්ථානයන් වල තියෙන. ඒතර ඒක වෙනුවට ඒක අතහැර දැම්මට පස්සේ ඒකට සුද්ධ වූ ස්වභාවය යම් කිසි විදිහකට. ඉතින් මෙන්න මේ ස්වභාවය තමයි මිනිස්සෙක් විදිහට අත්විදිය හැකි يعني ඉන්නහා දෙයක් තිබිය නොහැකි ලෝකයේ තුල අන්න ඒ යම් කිසි පාරිශුද්ධ වූ ස්වභාවයක් අපික සුද්ධ විදිහේ ඒ වචනාර්ථයෙන් කියනවනම් එහෙමද කියලා කියන්න පුළුවන්. හැබැයි එය දකින්න තාක්කල්, එසේ නිරීක්ෂණය කරන තාක්කල්
මේක තර්කයක් විතරක් වෙන්න පුළුවන්, අදහසක් විතරක් වෙන්න පුළුවන්. යම් කෙනෙකුට ඒ පිළිබඳ අදහසක් ගන්නත් ගැටලුවක් නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ අදහස් මොනවා ගත්තත් මේක තියෙන ගැටලුවත් ඒක. ඒ අදහස නිසා මේ ඉන්ද්‍රියන් මේ අදහස් මනසට දුන්නට පස්සේ තියෙන ගැටලුව තමයි මේක අහන් ඉන්න දෙවෙනි පාර්ශවයකට සිද්ධ වෙන යම්කිසි අගතියකුත් වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? මේ අදහස් ටික මනස තුළට ගත්තට පස්සේ ඉන්ද්‍රිය තුලින් මේ අදහස් නැවත ප්‍රක්ෂේපණය කරලා පෙන්නනවා. මෙන්න මේකේ හැඩේ මේ. මොකද අනවබෝධය කියන්නේ ඒක තමයි. මොකද අනවබෝධය කියලා කියන්නේම මේ ස්වභාවය අවබෝධ කර ගැනීමේ තියෙන නොහැකියාව. එතකොට ඒක නිසාම යා හැම වෙලෙම උත්සාහ කරනවා අර දත්ත අරඹය මේ අදහස දත්ත වලින් අරගෙන ඉන්ද්‍රිය ගෝචර නුවණකින් මේක තේරුම් ගැනීම. ඒ ගත්ත ගමන්ම ආපහු අදහස් නැහැ. ආපහු අර අතන එරෙනවා. එරුණාට පස්සේ අර රෝද එක තැන කරකිනවා වගේ. හරියට එතන කරකි. එතන කරකි එතන වටේ ඉන්න. ඒ නිසා එයා අතහරින්න පුළුවන් දේ තමයි අර සෙවීම අතහැර දාන්න. මේ ඉන්ද්‍රිය වශයෙන් සෙවීනවා කියන එක අතහැරෙන මොහොතක් එන තෙක් එක්ක අතහැරන තෙක් සෙවීම. එහෙම නැත්නම් සෙවීම සඳහාම අතහැරීම. ඒකට අන්නේ අව්‍යානස් එක ප්‍රැක්ටිස් කිරීම තුළ මේක පූර්ණ වශයෙන් දැකීමේ හැකියාවක් අවසානයේ පුද්ගලයාට ලැබෙනවා. අනිවාර්යෙන්. කියන්නේ එහෙම නොවන තාක්කල් මේක අපි කියමුකෝ යම් කිසි විදිහක මේකට වැඩපිළිවෙලක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඔව්. මේ වැඩපිළිවෙලක් දෙන්න පුළුවන් මූලික අවස්ථාවකදී. යම් විදිහකට අර ලෝක ස්වභාවයේ යම් කිසි ලෝකයේ පිළිබඳ තියෙන දැන් අපි ඕනම දෙයක් දන්නවනේ ඊ타ත්ම සාමාන්‍ය මට්ටමේ ගත්තොත් එහෙම ලෝකයේ තියෙන ප්‍රාථමික අදහස් වල ප්‍රාථමික අදහස් වෙන රස විඳින්න ප්‍රාථමික විදිහට තෘප්තිය ලබා ගන්න ප්‍රාථමික විදිහට ලිංගික චර්යාවල යෙදෙන්න මිනිස්සු පෙළඹෙනවා. ඒක අර සතු ස්වභාවයට බොහොම ළඟ එකක්. නමුත් යම් කෙනෙකුට ඊට වඩා මේ මමත්වයේ කියන එහෙම නැත්නම් ශාරීරික අභ්‍යන්තර කාරණා පිළිබඳ යම් කිසි අවබෝධයක් සෙවීමක උනන්දුවක් හට ගන්නකොට අර කියන චර්යාව වලින් බැහැරට යන්න පුළුවන්. ඒ කියන්නේ තමා හුදෙක් බාහිරයෙන් ක්‍රියාත්මක නොවන පුද්ගලයෙක් බව තේරුම් යනවා නම් තමාගේ මනස කියන එක යම් විදිහකට තමාට අවනත කරගැනීම තමාගේ choice එක තමන්ගේ කැමැත්ත කියන එක යම් විදිහක තමා විසින් නිර්මාණය කරගන්නවා කියන අදහසකට වගේ එනකොට අර කියන අර වනචර ගෝත්‍රික ස්වභාවයන් වලින් අපි මිදෙනවා. අන්න එහෙම මොහොතක ඒ මුදවා ගන්න බැරි කෙනෙකුට යම් කිසි විදිහට වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නොවන කෙනාට පැහැදිලිවම ඒ කියන්නේ සියලු සෙවීම් වල අතහැරීමක තමයි නිරත වෙන්න වෙන්නේ. ඒක සිහිය සහ සිහින් යුතුව. ඒකට ඒක තුර ක්‍රියාවලිය කරන ක්‍රියාව සම්බන්ධයක් නැහැ මේක ඇත්තෙන් බැලුවොත්. ඒ කියන්නේ අවසානයේදී කොහොම වුණත් මේ යන්ත්‍ර ටික සූත්‍ර ටික ක්‍රියාත්මක වෙනවා. මේවා යන්ත්‍ර උපකරණ. මේ යනකම් ඒකේ ඉදිරියම වැඩ කරනවා. ඒ උපකරණ වල ක්‍රියාත්මක වීම මෙහෙවන විදිය ක්‍රියාත්මක වෙන්නේ නවතර කරන. මොකද ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයෙන්ම තමයි. ඒවා වෙනත් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට ඒ උපකරණ පිළිබඳව මේ පංචවිධ උපකරණයන් පිළිබඳව වෙන යම් කිසි විදිහක ඒ ක්‍රියාකාරීත්වයේ එසේ සිදුවෙන අතරෙම ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන අසහනකාරී ගැටලුකාරී දේන් අත්මිදීම වෙනුවෙන් තමයි අපි මීට වඩා අවබෝධයකට පත් වෙන්නේ. අවබෝධ කරගන්නෙත් එයාම තමයි. ඒක අවබෝධ වුණාට පස්සේ ඒ කියන්නේ බාහිරට හැරලා තියෙන කෙනා අභ්‍යන්තරයට හැරලා ඒක අවබෝධ කරගත්තා. එයා යාව දකින්න. දැක්කට පස්සේ මේ කාරණේ මෙතනින් අපි සාකච්ඡා ඉවර වෙන්න ඕන. එතකොට ඒ අවසානයේ අපිට එන්න පුළුවන් අදහස තමයි යම් මායාකරුවෙක් ඉන්නවා නම් මේ දේවල් අපිට හරි ගස්සලා පෙන්වන ඒත් අවයානස් එකමයි. ඒ මායත්වෙන් මායා ස්වභාවයෙන් මිදෙන්නට යමෙක් දැකිය යුතුද දැකිය යුතු නම් ඒත් ඒ අවයානස් එක දකින්නකම පමණයි කියන තැනට එන්න පුළුවන්. ඔව්. ඒක කොයිතරම් ඒ කියන්නේ මේක කොයිතරම් සරලම අදහසක්ද කියන එක අපිට අතන කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. අර ඇත්තටම අර දැකීමේ ඒ කියන්නේ perception එක. ඒ කියන්නේ නැත්තම් දැකීමේ ස්ථානයයි මේ මාරු වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන දැකීම කියන කාරණාවම කෙනෙකුට ආරම්භෙන්නේ එක ස්ථානයක සිට නම් එතෙක් හුරුහු ජීවිතයක ඒ ස්ථානයේ අතහැරීමේ නොහැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා කකුලක් එක තැනක තියාගත්ත කෙනෙකුට ඊළඟ අඩිය තියන්න ඒ ඊළඟ අඩිය තියෙන තැන ස්ථාවර වෙන්න ඕනනේ. ඒතර ඒ ස්ථාවර වගේ නෑ කියන එකත් උක අතන ඉඳන්ම තමයි හැමදේම තියන්න බලන්නේ. ඒ වගේ මේකේ මේ ඒක හරීම ඒක තනවාරු වුණාම සම්පූර්ණ වෙනස් වූ දෙයක් දකින්න. හැබැයි ආපහු වැඩි තියෙන එතනම තමයි ඉඳලා තියෙන්නේ පැහැදිලිවම. මොකද ඒත් මීට කලින් ක්‍රියාත්මක වෙලා තියෙනෙත් අර විදිහටම අභ්‍යන්තරයේ ඉඳලා එළියට ඇවිල්ලා. ඒතකොට දැනුමක් මේකේ මේ අවබෝධය කියලා කියන්නේ අලුතෙන් එකතු වෙන දෙයක් නෙමෙයි. හොඳින් සිද්ධ වෙන පැහැදිලිම දැනගෙන තිබුණු දන්න දෙයක් මීට කලින් අනවබෝධව සිටිපු දෙයක් ක්ෂණික අවබෝධයක් තුළට ආවා කියන එක තමයි. ඒ ක්ෂණික අවබෝධයෙන් තමයි ඊට පස්සේ අර වෙරඳ තිබුණු බරපතල සංකීර්ණ අවශ්‍යතාවයන් තවදුරටත් අවශ්‍යතාවයන් නෙමෙයි විදිහට දැකලා ඒ අවශ්‍යතාවයන් හට නොගන්න තත්ත්වයක් උදා වෙන්නේ. අවශ්‍යතාවයන් හට ගන්න නැති ස්වභාවයක් නම්
ඒ අවශ්‍යතාවයන් හඹා යාම තමයි අපි දන්නවා මේ සියලුම ප්‍රශ්න හටගන්නේ. ඒවා සංකීර්ණ වෙන්නයි කියලා. ඉතින් අවශ්‍යතාවයන් හට නොගන්න ස්වභාවයක් තුළ නැවත ප්‍රශ්න ඇති වෙන්න හේතු නැති වෙලා යනවා. ඔය ඒ කියන්නේ ප්‍රශ්න ටික නිර්මාණය කරන තැන අතනයි. ඔව්. ඒ ප්‍රශ්න සියලු අනවබෝධ ප්‍රශ්න නැති කරන තැන එතන. ඒතකොට ඒකට උත්තරේ තමයි ලැබෙන්නේ. ඒ උත්තර ලැබුණ පස්සේ බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න ටික ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නේ එහෙමයි. නමුත් තමා සම්බන්ධයෙන් තිබිච්ච මූලික අනවබෝධය විනාශ වෙලා යනවා. හොඳයි. අපි බොහොම අර්ථවත් සාකච්ඡාවක් කළේ. ඉතින් අපිට එක්තරා පැහැදිලි තැනකට එන්න පුළුවන්කම හම්බ වුණා අපේ සාකච්ඡාව අවසානයේදී. කොතනින්ද මේ සියලුම අර්බුද හටගන්නේ කියන එක. ඒ අර්බුදවල නිර්මාණකරුවා කවුද කියන එක අපිට අඳුර ගන්න පුළුවන්කම හම්බ වුණා. ඒ තුලින් අපිට පුළුවන් අපේ ජීවිතේ මෙච්චර කාලයක් තුල අපිට බලපෑවත්වුණු විශාල අසහනකාරී අතෘප්තිකාරී ස්වභාවයන් තිබුණා නම් අන්නේ ස්වභාවයන් තුලින් අත් මිදෙන මට්ටමට අවබෝධයටපත් වෙන්න ඉතින් පුළුවන්කම ලැබෙනවා කියන විශ්වාසෙත් එක්ක. ඔව් ඒක යමක් කියන්න එකතු කරන්න ඕන. දැන් අපි මෙහෙම මේ කියන සාකච්ඡාව හුදෙක් අසා සිටීමෙන් මේක අපි කියන මේ සාකච්ඡාව තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. අනිත් වෙන ප්‍රශ්නේ තමයි මේ අපි මේ සෙවීම කියන කාරණාවදී අනිවාර්යයෙන්ම මනසින් මේක හොයන්න පටන් ගත්තොත් එහෙම මනසෙන් හොයන ඕනම දෙයක් මනසට හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ මුලාවක් නිසා. ගැටලුව ඒකයි. එතකොට ඒ මනසේ ඒ කියන්නේ මෙතෙක් හොයපු දේවල් වලට තව එකතු වෙනවා ඇරෙන්න වෙලක් එකතු වෙන්නේ නැහැ. ඒත් මෙතෙක් හොයපු දේවල් වල තියෙන ලැබිච්ච දේවල් වල ප්‍රශ්නෙට වැඩිය තියෙන්නේ ඒ සොයපු දේවල් වල තිබිච්ච දුරවබෝධය. ඒතර එය නැති වෙන්න නම් අපිට අර එතෙක් සොයපු දේවල් වල ක්‍රමවේදෙම අතහරි දමන්න වෙනවා. හැබැයි ක්‍රමවේදය අතහරිනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ක්‍රියාවන් අතහරිනවා නෙවෙයි. මොකද ක්‍රියාවන් අතහැරීමෙන් ක්‍රමවේදයන් අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් මේක හරීම මේක සූක්ෂම අදහසක්. ඉතින් ඒක යම් විදිහකට ඒක මේ ඊ타ත්ම මේ කල්පනාකාරීව සිහිය සහ බුද්ධියෙන් යුතුව තමා තුළින් දැකීමක් තමයි තියෙන්නේ. හැරුණකොට වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඔව්. හැබැයි කළ හැකි. තා සරල වූ කළ හැකි. ඉතින් අනවශ්‍ය විදිහට මේක කලබල ඒ කියන්නේ අනවශ්‍ය කලබලයක් අවශ්‍යත් නැහැ. තා සරල විදිහට සෞම්‍ය විදිහට ජීවිතය දිහා ඊ타ත්ම විවෘතව තාම විවෘතව ජීවිතය දිහා බලන කෙනෙකුට මේක ඊ타ත්ම සරල ක්‍රියාවක් වෙන්නත් පුළුවන්.